නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගුණති සර්වච්ඡ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒ වාගේම සියලුම ධර්මයන් විවිධාකාරයෙන් බෙදා වදාළ ධර්මයන් බෙදීමේ දක්ෂ දේශනා ඥානයක් ඇත්තා වූ සීල සම්පත්තියෙන් උත්තරීතර භාවයට පත් වුණා වූ සමාධි ගුණෙන් උත්තරීතර භාවයට පත් වුණා වූ ප්‍රඥා ගුණෙන් උත්තරීතර භාවයට පත් වුණා වූ අනන්ත අපරිමාණ ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා කියලා බුදුරජාණන් වහන්සේට নমස්කාර කරන ගමන් අද දවසේදීත් මේ පින්වත් හැම දිනාටම මේට සහභාගී වන්නා වූ හැම දිනාටම ඒ බුදුරජාණන් වහන්සේගේද ධර්ම සංඝ රත්නයේ තෙරුවන්ගේම සරණ පිහිට ආරක්ෂාව සැලසේවා කියලා මෛත්‍රී සිත පතුරවමින් අදට නියමිත මේ ධම් කාණ්ඩය කතා කරන්නට අවස්ථාව සලසා ගන්නවා. ඒ වගේම තමයි පින්වත් ලලිත් මහත්මයාටත් ඒ පවුලේ හැම දෙනාටමත් මේ අසාගෙන සිටින්නා වූ පින්වත් මහත්මයලා මහත්මීන් ධර්මකාමී ලෝකවාසී සෑම දිනාටම මේ අද කියලා දෙන්න යන දහම් පාඩම ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අන්තර්ගත වෙච්ච මේ අභිධර්ම කාණ්ඩේ කොටාසය ඊ타මත්ම අවුලක් නැතුව කරදරයක් නැතුව පටලැවිල්ලක් නැතුව හොඳින් තේරුම් ගන්නට නුවණ පහළ වේවා ශ්‍රද්ධාව වැඩේවා සතිය ගුණේ වැඩේවා යෝනිසෝ මනසිකාරයේ වැඩේවා ඒ වගේම සෑම දිනාගේම సంతාන සමාධිගත වෙලා ප්‍රඥාවෙන් යුක්ත වෙලා කියන වචනයක් පාම ඒ කියන්නා වූ කරුණු හොඳින් තේරුම් අරගන්නට ඥානය බුද්ධිය නුවණ පහළ වේවා ඒ වගේම සෑම ෂණයක් පාසාම ක්ලේශ ධර්මයන් හිතින් අයින් වේවා ඒ වගේම ප්‍රඥා පහළ වෙලා මේ ධර්මයන්ගේ තිබෙනා යථා ස්වභාවයේ තේරුම් අරගෙන මේ පාඩම මේ ධර්මය මේ සාකච්ඡාව මේ ඇසීම නිර්වාණ අවබෝධයට මහෝපකාරී වූ උපනිශ්‍රේ ධර්මයක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමින් අද මේ කාරණය මම කියන්නට පටන් ගන්නවා. අභිධර්මය පිළිබඳව කතා කරගෙන එන ඒ දහම් ගමනේදී අපි අවස්ථා ගණනාවක් දැන් පසු කරලා තිබෙනවා. ආරම්භ කළේ ධර්මතා එක විදියකට 170ක් ඉගෙන ගන්න උනේ කියලා. ඒ ධර්මයව මේ විදිහට වෙලා තිබෙනවා. සිත් 89ක් කියලා අපි සඳහන් කළා. ඒ වගේම චෛතසික ධර්ම 52ක් කියලා සඳහන් කළා. රූප ධර්ම 28ක් වෙනවායි කියලා සඳහන් කළා. එතකොට 169යි නිර්වාණ ධාතුව එකාසු කරගත්තාම මේ දහම් ගොඩට 169 70ක් වෙනවා. එතකොට මේ දහම් ගොඩෙන් අපි සිත් පිළිබඳව කතා කළා. චෛතසික ධර්ම පිළිබඳව කතා කළා. ඒ වගේ සමායෝග එකාසුව කොහොමද වෙන්නේ කියලා ඒවත් අපි කතා කළා. එතකොට මේ ඒ සිත් වශයෙන් චෛතසික ධර්ම වශයෙන් ඒ වගේම රූප ධර්ම වශයෙන් නිර්වාණ ධර්ම වශයෙන් ධර්මතා හැටියට අරගෙන අපි ওই විදිහට ධර්ම 170ක් ඉගෙන ගන්නට දැනගන්නට අවබෝධ කරගන්නට යන වැඩසටහනේ අපි යම් කොටස් අපි දැනගෙන තේරුම් අරගෙන තිබෙනවා. පහුගිය සතියේ දෙක අපි ආරම්භ කළා මේ සිතක් එහෙම නැත්නම් අපේ හිත ක්‍රියාත්මක වෙලා බාහිර ආරම්මණයක එහෙම නැත්නම් හිත ඇතුළේ ඇතිවෙනා වූ මනෝද්වාරික ආරම්මණයකට හෝ වේවා ගොඩ වෙලා මතුවෙලා නැගිටලා එන තාලෙ පිළිබඳව කතා කරන වැඩි. එහෙම නැත්නම් අපි කියනවා හිත පේලි ගැන කතා කරනවායි කියලා. එහෙම නැත්නම් අපි කියනවා චිත්ත වීති ගැන කතා කරනවායි කියලා. දැන් මේ චිත්ත වීති තමයි මේ කතා කරන්නේ. මේ පාඩමට මේ
කාරණා කතා කිරීමට ඉස්සර වෙලා අපි කතා කරා එක හිතක චෛතසික ධර්ම කොච්චරක් යෙදෙනවාද එකාසු වෙනවාද කියන කතාව. දැන් ඒ එකාසු චෛතසික ධර්ම මිශ්‍ර වෙච්ච හිතක් කොහොමද අරමුණ පැත්තට වැඩ කරන්නට මතුවෙලා යන්නේ කියන කතාවයි මේ කරන්නේ. මේකෙදී අද මම මේ නොකියපු කොටසක තව කොටසක් කියනවා. ගිය සතියේ කිව්වා මේ භවංග සිත ඊට පස්සේ භවංගය වෙනස් වෙලා භවංගයේ හෙලවිලා භවංගේ කැඩිලා ඊට පස්සේ කොහොමද ආරම්මණයට හිත හැරිලා එන්නේ කියලා. ඒකේ ඉන්නේ බාහිර ආරම්මණයක් නම් පංචද්වාරාමර සිත එනවා. එහෙම නැත්නම් මේ ආවර්ජනා සිත එනවා. ඇසෙන් නම් චක්කු විඥානේ එනවා ඊට පස්සේ සම්පටිච්ඡන හිතක් කියලා එනවා. සම්තීරණ හිතක් කියලා එනවා. වොත්තපන නමින් තව සිතක් එනවා. ඊළඟට ජවන් සිත් 7ක් දුවනවා. ඉන් පස්සේ තදාරම්මන කියලා සිත් දෙකක් ගිහිල්ලා ඊට පස්සේ නැවත භවංග වෙනවා. ඔන්න ඔය විදිහට සිත් පේලියක් යනවා. මේ සිත් පේලියේ ඔය භවංග කියන තැනේ ඉඳලා ඊළඟ ඔය තදාරම්මනේ අවසානයේ කියන නමින් තදාරම්මනේ කියන නමින් කියපු හිත ඇති වෙලා නැති වෙලා යන්ට ඇති වෙනවා චිත්තක්ෂණ 17ක්. චිත්තක්ෂණ 17ක්. අද අපේ පින්වුතුන්ට පොඩි කාරණයක් කියන්නට අවශ්‍යයි. ඒ තමයි දැන් මේ එක ධර්මවල තිබෙනවා ඒ ධර්මයට අදාළ ඒ ධර්මයට හිමි එක්තරා පවතින කාලයක්. අපි මේ ලෝකේ ඉපදුනාම මේ උපන්නා වූ අපේ ජීවත් වෙනවා එක්තරා කාලයක්. ඉපදෙනවා, පවතිනවා, හේවත් ජීවත් වෙනවා, මැරෙනවා. උපදින්නට එච්චර වෙලාවක් යන්නේ නැහැ. මැරෙන්නටත් එච්චර වෙලාවක් යන්නේ නැහැ. හැබැයි උප්පත්තියයි මරණය අතර ජීවත් වෙන කාලය එක වෙනස් වෙනවා. අපි ගොඩක් කාල ජීවත් වෙනවා, පොඩි කාලයක ඉපදිනවා, පුංචි කාලයක මැරලා යනවා. ඕක තමයි හැම දෙයකම අදාළ. එහෙම නැත්නම් පවතින හිමි වෙලා තිබෙන ධර්මයක්. ගහක් යම්කිසි තැනක හට ගන්නවා, වැඩෙමින් පවතිනවා, යම්කිසි දවසක නැති වෙලා යනවා. ඔය ස්වභාවය, ඔය ගතිය හැම ධර්මයකටම අදාළයි. ඒ වගේම තිබිය යුතු ස්වභාවයක්. ඒකට කියනවා උප්පාද අවස්ථාව. අපි ජීවත් වෙන අවස්ථාවට කියනවා ඨිති අවස්ථාව. අපි මරණ අවස්ථාවට කියනවා භංග අවස්ථාව කියලා. ඔය ධර්මය, ඔය ධර්මතා තුන මේ කියන්නා වූ සෑම සිතකටමත් අදාළයි. සෑම සිතක්ම උපදිනවා, ඒ වගේම පුංචි කාලයක් තියෙනවා, ඊට පස්සේ නැති වෙලා යනවා. එතකොට මේ අපි ඉස්සරලා කිව්වා මේ කතාවක් එක හිතක ආයුෂය චිත්තක්ෂණයයි කියලා. එක හිතක් පවතින කාලය චිත්තක්ෂණයයි කියලා කිව්වා. එතකොට චිත්තක්ෂණයේ ඒවා චිත්තක්ෂණයක කාලයක් ජීවත් වෙන හිත 17ක් පේලි වෙලා තමයි ආරම්මණයක් සම්බන්ධයෙන් වැඩ කරන්නේ කියන කතාව කිව්වා. අද මේ පින්වුතුන්ට තවත් කාරණයක් මතක් කරන්න ඕනේ. දැන් අපි මේ සිත් ගැන කතා කරනවා. අනාගතයේ මේ පාඩමෙන් පස්සේ අපි රූප ගැනත් කතා කරනවා. සිත් සහ රූප සම්බන්ධ කරලා බැලුවාම රූප කියන ධර්ම ස්වභාවයෝ රූප ධර්ම ඇවිල්ලා ඕලාරිකයි. රූප ධර්ම නාම ධර්ම වලට වඩා ඕලාරිකයි. රළුයි, ප්‍රකටයි, ගොරෝසුයි. එතකොට මේ චිත්ත එහෙම නැත්නම් හිත්වල තිබෙන ආයුෂයයි
මේ රූපවල තිබෙනා වූ ආශ්‍රයයි දෙක සසඳලා බැලුවාම වෙනස් වෙනවා. දැන් මේ අපිට මේ පේන දේවල්, ඇහෙන දේවල්, මේ බාහිර ලෝකේ තියෙන දේවල්, අපේ ඇඟේ තිබෙනා වූ මේ රූප අපි ඉස්සරහදී මේක කතා කළත් යම් අවස්ථාවක මෙතෙන්ට අවශ්‍ය ටික විතරක් අපි මේ කතා කරලා ගන්නවා. දැන් සමහර අවස්ථාවලදී අපි බලන්නා වූ දේ හොඳට පේනවා. සමහර වෙලාවට අපි බලන්නා වූ දේ එහෙම හොඳට පැහැදිලිව පේන්නේ නැහැ. සමහර වෙලාවට බොහෝම පෙනීම අඩුයි යන්තම් අහුවෙන්නේ. සමහර වෙලාවට අපිට අරමුණ ආලෝකයේ උපකාරයෙන් සහ ආරම්මණයේ ලොකු වීම නිසා ආරම්මණයේ ළඟ වීම නිසා කියන කරුණු එක අරමුණ මේ රූපය එහෙම නැත්නම් වර්ණය හොඳට පැහැදිලිව පේනවා. සමහර වෙලාවට ඒ පැහැදිලිකමට ටිකක් අඩුවෙන් පේනවා. සමහර වෙලාවට ඊටත් වඩා අඩුවෙන් පේනවා. සමහර වෙලාවට ඊටත් වඩා අඩුවෙන් පේනවා. මෙහෙම බලාගෙන යනකොට සමහර අවස්ථාවලදී මේ පේන ඒවා නිකන් පෙනුනද පෙනුනේ නැද්ද කියන තරමට බොහෝම අඩු තත්ත්වයේ පේන ස්වභාවයන් තිබෙනවා. මේකට පොඩි හේතුවක් තිබෙනවා. ඒ තමයි අපි මෙන්න මේ කාරණෙන් ඒක තේරුම් ගනිමු. අද හොඳට අපේ මේ පින්තුන් මේ කාරණේට අහුම්කම් දීගෙන ඉඳ මේ රූපයක ආයුෂය කියනවා චිත්තක්ෂණ 17යි කියලා. රූපයක ආයුෂය චිත්තක්ෂණ 17යි. හිතක ආයුෂය චිත්තක්ෂණ 1යි. නැවත හොඳට අහගන්න. සිතක ආයුෂයේ කොච්චරද කාලය? චිත්තක්ෂණ 1ක කාලයක් තමයි හිතක් ඇති වෙලා පවතින්නේ. චිත්තක්ෂණ 1යි. ඒ චිත්තක්ෂණයක තියෙන ආයුෂ වගේ චිත්තක්ෂණ 17ක් මේ 17ක් තමයි රූපයක ආයුෂය. ඔන්න දැන් අපි තේරුම් ගන්නවා. හිතේ ආයුෂය චිත්තක්ෂණ 1යි, රූපයේ ආයුෂය චිත්තක්ෂණ 10යි. එතකොට දැන් මේ අපි හිතමු මෙහෙම. හිතකුයි රූපයකුයි එකට උපදිනවා යම්කිසි තැනක යම් කොහේ හරි. හිතකුයි රූපයකුයි එකට උපදිනවා. හිත ඉපදුනා, ඒ එක්කම රූපයක් ඉපදුනා. හිත ඒ වෙලාවේ මැරිලා ගියා. නමුත් තව චිත්තක්ෂණ යනවා මේ 15ක් දිගට යනවා. චිත්තක්ෂණ 15ක් ගිහිල්ලා ඊට පස්සේ පළවෙනි උපන්නා වූ චිත්තක්ෂණයයි ඊළඟ චිත්තක්ෂණ 15යි 16ක් වෙනවා. 17 වෙනි චිත්තක්ෂණයේදී රූපය මැරී යනවා. එතකොට ඒ චිත්තක්ෂණ 17න් එක චිත්තක්ෂණයක රූපය උපදිනවා. ඊළඟට චිත්තක්ෂණ 15ක් ජීවත් වෙනවා. 17 වෙනි චිත්තක්ෂණේ රූපේ මැරී යනවා. කොහොම එකක් තියෙනවා. දැන් බලන්න. එතකොට බලන්න හිතක් උපදිනවා. ඒ හිත උපදින වෙලාවේ රූපයක් උපදිනවා. එතකොට මේ දෙගොල්ලගේ මේ හිත කියන නාම ධර්මයේ සහ මේ රූපයේ කියනා වූ ඒ ආයුෂ ප්‍රමාණය බොහෝම වෙනස්. එතකොට රූපයක් ඇති වෙලා නැති වෙලා යන කාලය තුල හිත පහළ වෙන්න පුළුවන් 17ක්. හොඳට තේරුම් ගන්නට චිත්තක්ෂණ එකක් ආයුෂයේ තියෙන හිත් 17ක් පහළ වෙනවා. වෙන වෙන හිත් 17ක් පහළ වෙනවා. හරියට රූපයක් ක ආයුෂ කාලේ. ඔන්න ඔහොම වැඩක් තියෙනවා. ඕක හොඳට මතක තියාගන්න. මේ දැන් මම තව පොඩි එකක් කියනවා. කාරණයක්. අපි නොසලකා හරින ඒවා. හිතන් නැති ඒවා. අපි මේ බලන රූපවල බලන රූපවල ඒ කියන්නේ අපේ ඇහැට පේන්නේ මේ වර්ණ රූපයනේ. ඒ වර්ණ රූපේ ජීවිත කාලය ඇවිල්ලා ඇති වෙනවා චිත්තක්ෂණ 17ක් නැතිලා යනවා. මේ රූප මේ වර්ණ රූපය ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඔය විදිහේ තමයි තියෙන්නේ. මෙහෙම යන මේ රූපවල මේ මොහොතේ ඔය අපේ පින්වතුන් මේ බණ අහන්ත
මේ ධර්ම සාකච්ඡාවට ඔය වාඩි වෙලා ඉන්න තැන ඉඳලා බලන්න තිබෙන වටපිටාවේ ඔය තියෙන සෑම දෙයකම තියෙනවා මෙන්න මෙහෙම. මේ වෙලාවේ මේ මොහොතේ මේ ක්ෂණයේ උපදින රූප තියෙනවා. ඊළඟට එක රූපයක් කියලා එක චිත්තක්ෂණයක් පරණ වෙච්ච වියෝ වෙච්ච රූප තිබෙනවා. චිත්තක්ෂණ දෙකක් ජීවිච්ච රූප තියෙනවා. ඒ වගේම චිත්තක්ෂණ තුනක් ජීවත් වෙච්ච රූප තිබෙනවා. ඒ වගේම චිත්තක්ෂණ හතරක් ජීවත් වෙච්ච, චිත්තක්ෂණ පහක් ජීවත් වෙච්ච, චිත්තක්ෂණ හයක් හතක් ජීවත් වෙච්ච, 8ක් 9ක් ජීවත් වෙච්ච, ඒ වගේම 10ක් 11ක් ජීවත් වෙච්ච, චිත්තක්ෂණ 13ක් 14ක් ජීවත් වෙච්ච ඒවා තියෙනවා. චිත්තක්ෂණ 15ක් ඉක්ම ගියේ රූප තියෙනවා. ඔය පේන හරියේ ඔය පින්වතුන් වාඩි වෙලා ඔය බලාගෙන ඉන්න වටපිටාවේ ඔය විදිහට ඔය පේන රූප ඔක්කොම එක ආයුෂයක තිබෙන්නා වූ රූප නෙවෙයි. ඔය ඒ වගේ මැරීගෙන යන රූප තිබෙනවා, ඉපදිලා වැඩි යන රූප තියෙනවා. හරියට චිත්තක්ෂණ 8-10 ජීවත් වෙච්ච ඒවා තිබෙනවා. මේ වෙලාවේ උපදිච්ච රූප තිබෙනවා. ඒක නිසා ඒවා අපිට ඇත්ත වශයෙන්ම මේ බැලූ බැලමට එහෙම තීරණයක් කරන්න බෑ මේ කොයි හරියද ඔක තියෙන්නේ කියලා. මේක වේගෙන් වෙන එකක්. ඇති වෙනවා චිත්තක්ෂණ 15 පැවිතර නැතිලා යනවා. එතකොට අපි මේ ඇහැ ඇරලා ඔය පේන රූපවලට ඇහැ හැරෙව්වන් පස්සේ අපිට අහුවෙන්නේ ඒ වෙලාවට එක ආයුෂයේ මට්ටමයක තිබෙන්නා වූ එක ආයු මට්ටමක තිබෙන්නා වූ රූප සමූහය පමණයි. අපි හිතමු එක චිත්තක්ෂණයක් වියෝ වෙච්ච රූප පේනවා නම් අර අනිත් මේ කියන්නේ වියෝ වෙච්ච මැරී යන ඒ වගේම චිත්තක්ෂණ ගොඩාක් ජීවත් වෙලා මැරී යන්න කිට්ටු වෙච්ච රූප නෙවෙයි අපිට පේන්නේ. එක චිත්තක්ෂණයක් පරණ වෙච්ච රූප ටික විතරයි. හැබැයි හොඳට තේරුම් ගන්න ඕනේ චිත්තක්ෂණ 17ක්ම ආයුෂයේ තිබෙන රූප අපිට අහුවෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ රූපයට ආයුෂයේ චිත්තක්ෂණ 17යි කියලා කිව්වට ඒ රූපය උපදින වෙලාවේ පළවෙනි චිත්තක්ෂණයේ රූපය අහුවෙන්නේ නැහැ. ඒක නිසා හැම වෙලාවෙම එක චිත්තක්ෂණයක් පරණ වෙච්ච එකක් තමයි හැම වෙලාවෙම අහුවෙන්නේ. අපි හිතමු මේ බලන පේන රූපවල චිත්තක්ෂණ 15ක් 16ක් අතර තිබිච්ච එකක් අහුවෙනවයි කියලා. එතකොට අපිට කවදාකවත් පේන්නේ නැහැ ඇහැ ඇරියෙන් පස්සේ චිත්තක්ෂණ 17 එකක් 1 15 එකක් 14 එකක් එහෙම අහුවෙන්නේ නැහැ. අපිට සමහර වෙලාවට පේන්නේ 14 චිත්තක්ෂණ 14ක් ආයුෂයේ තියෙනවා නම් ඒවම විතරයි පේන්නේ. චිත්තක්ෂණ 15ක ආයුෂයේ තිබෙන රූප පේනවා නම් ඒව විතරයිම පේන්නේ. ඒක ස්වභාවයක්. චිත්තක්ෂණ 12ක් 11ක් තියෙන ඒවා තියෙනවා නම් ඒව විතරමයි පේන්නේ. එහෙම ධර්ම ස්වභාවයක් තියෙන හැම වෙලාවෙම අපේ ඇස එහෙම ගන්නේ ඒ වගේම බාරගක සම මට්ටමේ ආයුෂයේ තිබෙනා වූ රූප ස්වභාවයන් පමණයි එක හිතකට. ඔන්න ඔය කතාව දැන් මේ හොඳට මතක තියාගන්න. මං මීට ඉස්සෙල්ලා වෙනස කිව්වා මොකද්ද? හිතේ ආයුෂ ප්‍රමාණයයි රූපවල ආයුෂ ප්‍රමාණයයි. සහ දැන් කිව්වේ අපේ ඉදිරිපිට තිබෙනා වූ රූපවල විවිධ ආයු ප්‍රමාණයන් තිබෙනා වූ රූප ස්වභාවයන් තිබෙනවා කියලා. දැන් එතකොට කරුණු දෙකක් කිව්වා. ආයුෂයේ වෙනස. රූපයක ආයුෂය චිත්තක්ෂණ 17යි, හිතක ආයුෂය චිත්තක්ෂණ 1යි. දැන් තව වෙන කාරණයක් කියන්න යනවා. මේවා ටික ඇත්ත වශයෙන්ම මේ වඩු වැඩ කරන්න යන එක්කෙනාට කියතක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ පීරක් තියෙන්න ඕනේ. නියනක් මිටියක් අඬුවක් තියෙන්න ඕනේ. මේවා නැතුව කිසිම වඩු වැඩක් මොකක්වත් කරන්න බෑ. ඒ වගේම තමයි මේ ධර්මය, අභිධර්මය, ගැඹුරු ධර්මය තේරුම් ගන්නට උත්සාහ දරන පින්වතුන්ට
මේ පිළිබඳව දැනුමක් අවශ්‍යයි. ඒක නිසා ඒ දැනුම් ටික මම මේ පින්වතුන්ගේ හිතවලට ඉන්ස්ටෝල් කරන්න ඕනේ, දාලා තියන්න ඕනේ, ලබා දෙන්න ඕනේ. ඒක ලැබුණාන් පස්සේ හරි පහසුයි මේ දැනුම ලබා ගන්න සහ ඉස්සරහට ගෙනියන්න. දැන් වෙන කතාවක් කියනවා මේක පටලවා ගන්න හොඳ නැහැ ඉස්සෙල්ලා කියපු එකට ඒ ඉස්සෙල්ලා කියපු කාරණාත් එක්ක. මම කිව්වා මේ හිතක ආයුෂය චිත්තක්ෂණ 1යි කියන කතාව. එතකොට හිතේ ආයුෂයේ චිත්තක්ෂණ 1යි නම් ඒ හිත ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඔය ධර්මතා තුනෙන් යුක්තයි. ඒ චිත්තක්ෂණ එකකින් යුක්ත වෙච්ච හිත. එතකොට මේ හිතේ මේ චිත්තක්ෂණයක් ආයුෂ ඇති මේ හිතේ අවස්ථා තුනක් තියෙනවා. මොකක්ද අවස්ථා තුන? ඇතිවීම, පැවතීම, නැතිවීම. එතකොට මේ චිත්තක්ෂණය කියන එක ඇතුලේ මේ හිතේ තිබෙනවා, මේ ආයුෂයේ තිබෙනවා කුඩා චිත්තක්ෂණය කියලා කතා කරන එකක්. බලන්න චිත්තක්ෂණ වෙනයි, කුඩා චිත්තක්ෂණ වෙනයි. හිතක තිබෙනවා කුඩා චිත්තක්ෂණ 3ක්. ලොකු චිත්තක්ෂණ වලින් එකයි. කුඩා චිත්තක්ෂණයක කාලයක උපදිනවා හිත, ඒම චිත්තක්ෂණයක් ඒ කාලයේම පවතිනවා, එහෙම කුඩා චිත්තක්ෂණයක නැති වෙලා යනවා. එතකොට මේ හිතක උපදින කාලයයි, පවතින කාලයයි, නැති වී යන කාලයයි කියන අවස්ථා තුන සමයි. හිතක කුඩා චිත්තක්ෂණ අවස්ථා තුනක් තියෙනවා. ඇතිවීමේ කුඩා චිත්තක්ෂණය, පැවතීමේ කුඩා චිත්තක්ෂණය, නැතිවීමේ කුඩා චිත්තක්ෂණය. ඒ කුඩා චිත්තක්ෂණවල තිබෙන කාලයි. ඒ කුඩා චිත්තක්ෂණ තුනක් එක්කාසු වුණාම ඒක අපි කතා කරනවා චිත්තක්ෂණ 1යි කියලා. මේ භාෂාව මතක තියාගන්න කුඩා චිත්තක්ෂණ කියන ඒවයි ලොකු චිත්තක්ෂණ කියන ඒවයි විදි දෙකක්. දැන් බලන්න. දැන් අපි ගිය සතියේ කතා කළා චිත්ත වීතියක සිත් 17කින් යුක්ත වෙච්ච ලයින් එකකට, වැලකට, පේලියකට කියනවා චිත්ත වීතිය සිත් පෙළ කියලා. මේ සිත් පෙළේ තිබෙනවා චිත්තක්ෂණ 17ක්. නමුත් මේ සිත් පෙළේ කුඩා චිත්තක්ෂණ තිබෙනවා 51ක්. මේ සිත් පෙළේ කුඩා චිත්තක්ෂණ 51ක් තිබෙනවා. 3න් වැඩි කරන්නකෝ 17. එතකොට කුඩා චිත්තක්ෂණ මට්ටමින් කතා කළොත් පළවෙනි කුඩා චිත්තක්ෂණයේ චිත්ත වීතියේ පළවැන්නා පටන් ගන්නවා. ඒ වගේම අවසාන කුඩා චිත්තක්ෂණයේ චිත්ත වීතියේ නැසී යනවා. ඒ අතරතුර චිත්ත වීතියක ආයුෂයේ හැටියට සලකනවා චිත්තක්ෂණ 49ක්. මේක පටලවා ගන්න එපා. බොහොම කල්පනාවෙන් අහගන්න. චිත්ත වීතියක කුඩා චිත්තක්ෂණ 51 ආයුෂයේ තිබෙනවා. අපි ඇහුවොත් මේ පින්වුතුන්ගෙන් එක සිතක ආයුෂය කොච්චරද කියලා, එක සිතක ආයුෂයේ චිත්තක්ෂණ 1යි, එක සිතක ආයුෂයේ කුඩා චිත්තක්ෂණ වලින් නම් 3යි. ආයෙත් ඇහුවොත් එහෙම චිත්ත වීතියක ආයුෂයේ චිත්තක්ෂණ කීයද කියලා ඇහුවොත් එහෙම චිත්ත වීතියක ආයුෂයේ චිත්තක්ෂණ 17යි, කුඩා චිත්තක්ෂණ වලින් නම් 51යි. ඒක මෙහිම ඇහුවොත් එහෙම එක චිත්තක්ෂණය එක සිතක ආයුෂයේ කුඩා චිත්තක්ෂණ වලින් කොච්චරද? 3යි. ඒ වගේම උප්පාද අවස්ථාව, ඨිතිය අවස්ථාව, භංග අවස්ථාව. චිත්ත වීතියක එක චිත්තක්ෂණයක චිත්ත වීතිය පටන් ගන්නවා, උපදිනවා, චිත්තක්ෂණ 49ක් පවතිනවා, ඊළඟ අවසාන චිත්තක්ෂණේ නැති වෙනවා. ඔන්න ඔය කතාව තියෙනවා. ඔන්න දැන් අවස්ථා මං 4ක් කිව්වා මේ වෙලාවේ. මොකද්ද පළවෙනි එක? පළවෙනි එක මේ පිංගුතුන්ට කිව්වා හිතයි රූපයයි අතර ආයුෂය වෙනස් කියලා. ඊට පස්සේ කිව්වා බාහිර රූපවල තිබෙනා වූ රූපවල ඒ ගොඩේ, ඔය රූප ගොඩේ, ඔය අහින ඇහැට පේනේ වගේ විවිධ තරාතිරමේ ආයුෂ ප්‍රමාණ තියෙන ඒවා තියෙනවා. මේ වෙලාවේ උපදින රූප තියෙනවා, මේ වෙලාවේ මැරී යන රූපක් තියෙනවා. මේ වෙලාවේ
ඉපදෙන රූප තියෙනවා. ඉපදිලා චිත්තක්ෂණ එකක් දෙකක් ආවසේ ගිවි ගියව තියෙනවා. ඒ වගේම චිත්තක්ෂණ 10ක් 15ක් ගිවියෝ කියලා මැරෙන්න කිට්ටු වෙනේවත් තියෙනවා. එතකොට චිත්තක්ෂණ හැම වෙලාවෙම මැරී යන්නේවත් තිබෙනවා, උපදිනේවත් තිබෙනවා. මේ ඒ වගේම මැද හරිය තියෙනේවත් තියෙනවා. ඒ කතාව කිව්වා. ඊට පස්සේ මම මේ පිටුට කිව්වා හිතක තිබෙන්නා වූ ආවසේ චිත්තක්ෂණයයි ඊළඟට චිත්තක්ෂණ කුඩා චිත්තක්ෂණ 3ක් ওই විදිහට ආවසේ වෙනවා. එහෙම නැත්නම් එක හිතක කියලා. අපි ප්‍රශ්න අහන්නත් මේ පින්වුතුන්ට අවස්ථාව සලසා දෙනවා. ඔන්න දැන් මම කරුණු කීපයක් කිව්වා. දැන් මේ පින්වුතුන්ගේ හිත මං වෙන පැත්තකට ගෙනියනවා. ඒ තමයි දැන් උපන්නා වූ කෙනා මේ ලෝකයේ කොහේ හරි භවයක ඉපදුනේ ප්‍රතිසන්දි හිතෙන්. ප්‍රතිසන්දි හිතේ. ප්‍රතිසන්දි හිත කොච්චරක් ආයුෂයද? එක චිත්තක්ෂණයයි. ප්‍රතිසන්දි හිත කුඩා චිත්තක්ෂණ කීයක් ආයුෂද? 3යි. එක චිත්තක්ෂණයක් ආයුෂයි ප්‍රතිසන්දි හිත එක් චිත්තක්ෂණ එකක් ආයුෂයයි. කුඩා චිත්තක්ෂණ වලින් නම් 3ක් ආයුෂයයි. ඊට පස්සේ භවංග හැදෙනවා. දෙකට භවංග යනවා. ඊට පස්සේ චුති සිත පහළ වෙනවා. කොහේ හරි මැරිලා යනවනේ. කවදාකවත්ම මේ චිත්ත වීති ප්‍රතිසන්දි සිතෙන් පටන් ගන්න පහළ වෙන්නේ නැහැ. කවදාකවත් මේ චිත්ත වීති චුති සිතෙන් පටන් ගන්න පහළ වෙන්නේ නැහැ. හරියට මේ කියනවා නම් අපි මෙහෙම කියමු දන්වලක් ගැට ගහලා තියෙනවා කණු දෙකක. පළවෙනි පුරුක මෙහා පැත්තේ කණුවේ ඊළඟ පුරුක අනිත් පැත්තේ කණුවේ. කවදාකවත් මේ දන්වලේ එහෙම නැත්නම් මේක ගියා පටන් ගන්න අවස්ථාව තිබෙනවා මැදින් පුරුක් ටික දිගට තියෙනවා ඊළඟ පුරුකෙන් අවසන් වෙනවා. අපි මොන හරි එල්ලනවා නම් අත ගහනවා නම් හැම වෙලාවෙම දන්වලට අත ගහනවා කියලා අත ගහන්න වෙන්නේ දන්වලේ කණු දෙකට සම්බන්ධ වෙච්ච තැනින් නෙවෙයි මැදින්මයි. ඒ වගේ කවදාකවත් චිත්ත වීතියක් පහළ වෙන්නේ ප්‍රතිසන්දි සිතේ ඉඳලා. කවදාකවත් චිත්ත වීතියක් පහළ වෙන්නේ චුති සිතේ ඉඳලා. හැම වෙලාවෙම චිත්ත වීතිය පටන් ගන්නේ භවංග හිතේ ඉඳලා. භවංග හිතට තමයි මේක යන්නේ. මේ භවංග හිත කියන එක මහා පුදුම එකක්. හරි පුදුම එකක්. හරි ප්‍රභාස්වර ආලෝකමත් විපාක සහගත වෙච්ච ඒ වගේම භවයේ මූලික ප්‍රධාන රූට් එක හැටියට තිබෙන මූල අංගයක් වෙන මූල හිතක් හැටියට පවතින මේ භවංග හිත පුදුම එකක්. මේ භවංග හිතට අරමුණක් තියෙනවානේ. භවංග හිතට අරමුණක් තියෙනවා. ඒ භවංග හිතට තිබෙන අරමුණ තමයි අර ප්‍රතිසන්දි අවස්ථාවේදී ප්‍රතිසන්දි සිත ගත්ත ඒ කර්මය හෝ කර්ම නිමිත්ත කියන එක හෝ ගති නිමිත්ත කියන එක හෝ මොකක් හරි අරමුණු තුනෙන් එකක්. තුනම නෙවෙයි. ඒ තුනෙන් එකක්. සමහර සත්වයන්ට උප්පත්තිය සිද්ධ වෙන්නේ චුතිය සිද්ධලා උප්පත්තිය සිද්ධ වෙන්නේ කර්මය කියන සිද්ධියක් අල්ලාගෙන. සමහර සත්වයන්ට මේ උප්පත්තිය සිද්ධ වෙන්නේ කර්ම නිමිත්ත කියන එක අල්ලාගෙන. සමහර සත්වයන්ට උප්පත්තිය සිද්ධ වෙන්නේ ගති නිමිත්තක් අල්ලාගෙන. කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත. භවංගයේ ඇත්ත වශයෙන්ම අරමුණ ওই තුනෙන් එකක්. අපි දැන් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නකොට දිගටම යන්නේ මොනවද? චිත්ත වීති නෙවෙයි. ඒ යන්නේ චිත්ත වීති නෙවෙයි. එකම වර්ගයේ, එකම රේට් එකේ, එකම ප්‍රමාණයේ, එකම ගතියේ ලෙවල් එකේ විශාල භවංග සිත්ම භවංග චිත්තක්ෂණම පේලියක් යන්නේ. ඒ භවංග සිතෙත් ඇත්ත වශයෙන්ම පේලියට යනවා. ඒකේ එක භවංග චිත්තක්ෂණයක්, එක භවංග හිතක් චිත්තක්ෂණයයි. ඒකටත් අර නීතියම අදාළයි. භවංග හිතක් ඇති වෙනවා, භවංග හිතක් පවතිනවා, භවංග හිත නැති වෙනවා. ඊළඟට භවංග හිතක් ඇති වෙනවා, භවංග හිත නැති වෙනවා, පවතිනවා, භවංග හිත නැති වෙනවා.
ඇතිවීම නැතිවීම කියන එක භවංග හිතටත් සාධාරණයි. ඒ වගේ කෝටි ප්‍රකෝටි ගාණක් මේ භවංග හිත මේ දිගටම යනවා. අපි නිදාගෙන ඉන්නවා නම්. බාහිර ලෝකයට තාම අපි හිතමු සම්බන්ධ නැහැ කියලා. මේ භවංග හිතේ මොකද්ද අරමුණ? ඇවිල්ලා අර කර්ම නිමිති. ඒක නිසා මේ භවංග හිතේම නිකක් කඩන්ට එහෙම අමාරුයි. ඒක බ්‍රේක් කරන්නට ඒක හොල්ලන්නට එහෙම අමාරුයි. එකපාරම ওই භවංග හිතකට අරමුණක් ආව එකපාරම උක මේ ගැසිලා කැඩිලා යන්නේ නැහැ. ඒ කියන්නේ උප්පත්ති අවස්ථාවේදී ලබාගත් අරමුණ පිළිබඳව හොඳට අහුවෙලා ඇල්ලිලා අල්ලගෙන ඉන්නේ. ඔන්න දැන් ওই කතාව අපි තේරුම් ගනිමු. මේ මොකද්ද? ප්‍රතිසන්දිසිත ඊට පස්සේ භවාංග සිත් තේලිය සහ චුතිසිත. ප්‍රතිසන්දිසිත අවස්ථාවේදී චිත්ත වීති නැහැ. ඊට පස්සේ චුති අවස්ථාවේදී චිත්ත වීතියකින් පටන් ගන්නෑ. චිත්ත වීති හැදෙන්නෙම භවංගයට වැදුනොත් තමයි. ඒක නිසා මේ සිත් තුනට කියනවා මේවා චිත්ත වීති වල වැඩ කරන්නේ නැති නිසා සිතයි භවංග සිතයි චුති සිතයි කියන මේ තුනට කියනවා වීති කතාවක් නැති වීතියක් හැටියට වැඩ කරන්නේ නැති වීතියෙන් මිදිච්ච වීති මුත්තක සිත් කියලා කියනවා. මෙයාට කියනවා වීතියෙන් මිදිච්ච වීති මුත්තක සිත් කියලා කියනවා. තවත් කතාවක් ඕකට කියනවා මොකද්ද? ඔය මේ ප්‍රතිසන්දිසිත, භවංගසිත, චුතිසිත, චක්කු, සෝත, ගාන, જીවහා මේ දොරටු වලින් වැඩ කරන්නේ නැති නිසා, මනෝද්වාරිකත් නැති නිසා, දොරටු සම්බන්ධයක් නැති සිත් නිසා ద్వාර විමුක්ත සිත් කියලා කියනවා. ద్వාරයෙන් මිදිච්ච සිත් කියලා. දැන් මේ ద్వාර විමුක්ත එහෙම නැත්නම් වීති මුක්ත සිත් සිතකින් තමයි භවංග සිතකින් තමයි ඒක වෙනස් වෙලා ඊට පස්සේ තමයි මේ ක්‍රියා කරන්නට බාහිර ලෝකයට මේ සිත් පෙළක් පැනගෙන එන්නේ. තියෙනවා සිත් එන්න කර්මෙන් හදාගත්ත හැදිච්ච channel පහක් බාහිර. ඒ රවසේ ඇතුළත මනස. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්. ඔය තමයි බාහිරට යන්නේවා. ඊට පස්සේ ඇතුළත හිතන දේවල් වලට මනෝද්වාරික සිත. මේ හය පැත්තටම එන්න නම් මේ හයෙන් එකකට එන්න නම් හැම වෙලාවෙම අර භවංග සිත කැඩෙන්න ඕනේ. ඒකෙන් වෙන් වෙන්න ඕනේ. දැන් ඔන්න අපි ගිය සතියේ කිව්වනේ මේ ඔය කතාවක් අර රූපයක් එහෙම නැත්නම් සද්දයක් වදින්නේ කොහොමද මේ කියලා. දැන් අද මෙහෙම හිතමු. අපි නිදාගෙන ඉන්නවා. හොඳට නිින්ද ගිහිල්ලා ඉතින් කවුරුවත් කතා කරේ නැහැ. අපිටම ඇහැරෙනවා. එක පැත්තකට ඇහැරිලා ඉතින් නිදාගෙන ඉන්නකොට ඇහැරෙනවා. එතකොට නිදාගෙන හිටියයි කියලා කියන්නේ මොකද්ද? හිත භවංග පෙළි ගියා. භවංග සිත් දිගටම ගියා. කුමක් හෝ වෙලා ඇහැ ඇරුණයින් පස්සේ ඇහැ ඉස්සරහා පිට හොඳට ලයිට් එකක් දාලා තියෙනවා. ඒ ලයිට් එකට ඔය තිබෙන මේ ලයිට් එකේ ආලෝකයෙන් ඔය ඉස්සරහා තිබෙන රූපයක්ම කාමරේ හරි බිත්තිය හරි ඇඳ හරි මොකක් හරි ඒ රූපයක් ලයිට් එළියට හොඳට වැටලා තිබෙන නිසා හොඳට පැහැදිලි. දැන් එතකොට ඒ ලයිට් ආලෝකය තියෙන නිසා ඒ වෙලාවට පහළ වෙච්ච අලුත් රූපයක්. ඒ කියන්නේ කිව්වනේ චිත්තක්ෂණ 17ක් තියෙනවා. ඉතින් මේ අලුත උපන් රූප තියෙනෝනේ. අලුත උපන් රූප සෙට් එකක්. හොඳටම ළඟ උපන් රූප සෙට් එකක් අහුවෙලා ඔන්න ඇහි ගැටෙනවා. ඒ ගැටෙනකොට ඒ ගැටෙන්නේ මොකද? ඒ තමයි මේ අපේ චක්කු ප්‍රසාදේ තමයි වැදින්නේ. ඒ චක්කු ප්‍රසාදේ ඒ වර්ණ රූපේ වැදිච්ච ගමන් චක්කු ප්‍රසාදේ වර්ණ රූපේ වැදිච්ච ගමන්ම ඒක ගිහිල්ලා එක්තරා විදියකට එක්තරා තාලයකට ගිහිල්ලා භවංගයේ ස්පර්ශ කරනවා. භවංගයේ ස්පර්ශ කරනවා. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට උදාහරණකින් හිතාගන්න.
මේ පින්වතුන්ගේ ගෙදර දොරවල් වහලා තිබෙනවා. දොරවල් වහලා හැබැයි දොරවල් වල ජනෙල් වල තිබෙන්නේ වීදුරු. වීදුරු දාපු දොරවල්. වීදුරු දාපු ජනෙල්. රාත්‍රියේ කාර් එකක් එනවා. කාර් එකක් ඇවිල්ලා හරවනවා මේ පින්වතුන්ගේ ගේ පැත්තට. ලයිට් එක දාගෙන ඉන්නේ. ලයිට් ආලෝකයේ ගිහිල්ලා වදිනවා දොරේ හරි ජනෙල් වීදුරුවේ වදිනවා. වීදුරුවේ වැදුනට මේ ආලෝකයේ වීදුරුව පසාරු කරගෙන ගේ ඇතුළට වදිනවා. කෙලින්ම මේ වීදුරුවේ වැදිලා නවතින්නේ නැහැ මේ ආලෝකය. කෙලින්ම ඇතුළේ බිත්තිය වදිනවා. මේ වාහනේ ආලෝකය වීදුරුව හරහා ඇතුළේ ගේ වදින්නේ. ඔය වගේ මේ බාහිර ඇහැරිච්ච කෙනාගේ මිනිස්යාගේ ඇහැ ඉස්සරහා තියෙන වර්ණ රූපය අර වීදුරුවේ තිබෙන චක්කු ප්‍රසාදය හරහා ගිහිල්ලා කෙලින්ම පදිනවා භවංගේ. එක්තරා තාලයකට එක්තරා විදියකට ඔය භවංගේ වදිනවා. හැබැයි භවංගය කියන එක ඒ වෙලාවට ඉන්නේ අර භවංග ආරම්මනේ. මේක මහා ලස්සන කතාවක්. මේක හොඳට අහගන්න. දැන් එතකොට භවංගයේ කෙලීම යන්නේ කොහෙද? අර භවංග ආරම්මනේ කියන්නේ කර්ම නිමිත්ත හරි ගති නිමිත්ත හරි මොහොක හරි ඒක කෙලිලා තමයි තියෙන්නේ. දැන් මේ ඇහැ හරහා ඒ වැඩිච්ච වර්ණ ආලෝකය ගිහිල්ලා කෙලින්ම තට්ටු කරනවා අර කර්ම නිමිත්ත සම්බන්ධ වෙලා තිබෙන භවංගයට. හැබැයි ඒ භවංගයේ තදයි. එයා එහෙම නිකන් එකෙන් දෙකෙන් තට්ටු කරලා ගන්න බෑ. මේක ගිහිල්ලා භවංගයේ අර ඒ වෙලාවට තියෙන භවංග චිත්තක්ෂණේ. ඒ කියන්නේ දැන් භවංගය කියන එක මහා භවංග සිත කියන එක නිකන් මහා දිගම නිකන් හයි ඇති එකක් නෙවෙයි. ඒක ක්ෂණයෙන් ඇති වෙනව නැති වෙන එහෙමනේ තියෙන්නේ. ඒ මිනිස්යාගේ ඇහැ ඇරිච්ච වෙලාවට ඇහැ ඉස්සරහා තිබිච්ච එක ආයුෂ ප්‍රමාණයක රූප වර්ණ රූපය මේ චක්කු ප්‍රසාදයේ හරහා ගිහිල්ලා කෙලින්ම ඒ වෙලාවට ඒ මිනිස්යාගේ ඇහැ ඇරෙන වෙලාවට ඇතුලේ තිබිච්ච භවංගයේ ගිහිල්ලා ජොස් ගාලා වදිනවා. වැදිච්ච ගමන් වෙන්නේ මොකද්ද? මේ බාහිර තිබෙන ආලෝකයෙන් යුක්ත වෙච්ච මේ රූපය වර්ණ රූපය මේ ලෙඩ දුකක් නැති නිකන් මේ බාල වෙච්ච නැති හොඳ පහේ හොඳ නිරෝගිමත් හොඳ පහේ හොඳ බ්‍රෑන්ඩ් නිව් විදිහේ තියෙන චක්කු ප්‍රසාදයක් කරා මේක ගිහිල්ලා භවංගේ ස්පර්ශ වෙච්ච ගමන් ඒ භවංගය ඉඳලා දෙවෙනි එකට යන්න බෑ. ඒක නිසා ඒ භවංගය දෙවෙනි එක හෙල්ලෙලා යනවා. පළවෙනි එකේ වැදුනේ. හැබැයි ඒක ඒ වෙලාව වෙනකොට කර්ම නිමිත්ත අරමුණු කරගෙන. හැබැයි මේක ගිහිල්ලා මේ පිටින් යන වර්ණ ආලෝකය ටිකක් සැරපහේ හින්දා ආරම්මණය බලවත් හින්දා දෙවෙනි චිත්තක්ෂණය හෙල්ලෙනවා. භවංග දෙවෙනි එක හෙල්ලෙනවා. චලනය වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක භවංගේ කැඩෙනවා. ඒ භවංගේ කැඩුනේ කුමක් නිසාද? මේ තිබෙන්නා වූ මේ ආලෝකයේ ගිහිල්ලා ඒකේ හැප්පිච්ච නිසා. දැන් මේ කතාවත් තේරුම් ගන්නටකෝ. මේක මහා අමුතු විදිහේ මේ හිතන්න ඕන එකක්. දැන් ඔය මොකද්ද මේ රූපයක් පහළ වෙනවනේ. ඒ රූපේ පහළ වෙනකොට ඒ වෙලාවට භවංගයක් තිබුණානේ හිතේ. හැබැයි පහළ වෙච්ච රූපය උපදින වෙලාවෙම හිතට ගන්න බෑනේ. ඒක නිසා රූපයේ දෙවෙනි චිත්තක්ෂණේ තමයි යන්නේ අතුරට. රූපය එතකොට චිත්තක්ෂණ 16ක් විතරයි තියෙන්නේ. එක චිත්තක්ෂණයක් පරණයි මේ රූපය. එතකොට දෙවෙනි චිත්තක්ෂණය හැට තමයි යන්නේ. එතකොට මේ එළිය පැත්තේ රූපයක් චිත්තක්ෂණ 17ක් ඇති රූපයක් පහළ වෙනකොට ඒ පහළ වෙන වෙලාවේ මේ බුදියාගෙන ඉන්න මිනිස්යාගේ ඇතුලේ තියෙන භවංගයක්. ඊට පස්සේ ඒක ගිහිල්ලා
ඉවරෙච්ච ගමන් දෙවෙනි එකේ තමයි භවංග චලනය වෙලා භවංග උපච්ඡේදය වෙලා සිද්ධ වෙනකොට මේ රූප නිකන් ඉන්න ඒවත් චිත්තක්ෂණේසනේ ඒකට සාපේක්ෂව මෙරි යනවා. එතකොට දැන් චිත්තක්ෂණ තුනක් පරණයි මේ රූපය. මේන් චිත්තක්ෂණ තුනක් ඇතුලෙන් භවංග චලන භවංග උපච්ඡේද වෙලා. දැන් ඊළඟට ඔන්න භවංගයේ කැඩී ගියන් පස්සේ සම්පූර්ණ දැන් මේක බලන්නකො මේ අඹ කඩන්නා වගේ වැඩේනේ. ඒ කියන්නේ ගහ හොල්ලලා අඹ ගෙඩිය බිම දා ගන්නවා වගේ මේ භවංග හිත එකපාරම පළවෙනි එකෙන් එන්නේ නැහැ. ඒක හෙල්ලිලා දෙවෙනි පාර තමයි කැඩෙන්නේ. භවංග චලන භවංග උපච්ඡේද. ඇයි මෙහෙම වෙන්නේ? මේක වෙන්නේ මේ භවංග කියන එක නිකන් ඔහේ ඉන්න එකක් නෙවෙයි. අර කර්ම නිමිත්ත, එහෙම නැත්නම් ගති නිමිත්ත. ඒ කර්ම මොකක් හරි එකක් හොඳට අල්ලගෙන ඉන්න නිසා සාන්තව කෙලෙස් නැතුව මේ ඔහේ පවතින නිසා නිකන් එකපාරම මේ ඩුක් ගාලා ගලකින් ගහලා කඩාගෙන ඉන්න බෑ. ඒක හෙල්ලිලා තමයි කැඩලා යන්නේ. හරියට තියෙන එකනේ. හැබැයි මේක විපාක සිතක්. එතකොට දැන් මේක ඇවිල්ලා මේ භවංග චලන භවංග උපච්ඡේදයේ කියන මේ ටික ඇතුලේ සිද්ධ වෙනකොට ඒකට සම්මානුපාතිකව එළියේ පේනා වූ රූපය ෂණ තුනක් පරණ වෙලා. එතකොට ඊට පස්සේ හැදෙනවා භවංග උපච්ඡේදයෙන් පස්සේ හැදෙනවා ආවර්ජන සිත කියලා. චක්කු විඥානේ එනකොට එළියේ තියෙන රූපය චිත්තක්ෂණ කීයක් ගිහිල්ලාද? චිත්තක්ෂණ 4ක් පරණ වෙලා පස්වෙනි චිත්තක්ෂණේ හරිය තමයි මේ චක්කු විඥානේ අර රූපය මෙන්න මෙහෙමයි කියලා ගන්නෙ. මං හිතනවා මේ කියන කතාව මේ පිංගුතුන්ට තේරෙයි කියලා. තේරෙන්නේ නැත්නම් පස්සේ ප්‍රශ්නවලදී අහන්න. දැන් බලන්න මේක මේ භවංග ඇතුලේ වැඩ කරන චිත්ත පේලියයි එළියේම වැඩ කරන මේ චිත්තක්ෂණ 17ක් ආයුෂය ඇති රූපයි වල මේ සිද්ධි. දැන් එතකොට චක්කු විඥානේ පහළ වුණා. ඊට පස්සේ ඒ චක්කු විඥාණයෙන් අර රූපේ අඳුනගත්තා. හැබැයි ටිකක් පරණයි රූපේ. ඒ වෙලාවට හැබැයි මේකේ හැටියට අලුත්. හැබැයි ක්ෂණය කීපයක් හරි පරණයි. ඊට පස්සේ ඒ රූපය සම්පටිච්ඡන හිතින් ටිකක් ආය අල්ලගන්නවා. ඒක මොකක්දයි කියලා සංකීර්ණ සිතින් පොඩ්ඩක් විමසනවා. ඊට පස්සේ වොත්තපන කියන සිතින් ඒක වර්ණයක් නේ කියලා ඔන්න තීරණය කරනවා. ඊට පස්සේ ජවන් සිත් ටිකක් යනවා ඒ රූපය පිළිබඳව හේතන එතනින් ගිහලා තදාරම්මන දෙකකින් එතකොට බලන්න මේ ඊට පස්සේ චක්කු විඥානේ සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන ජවන් 7යි ඊට පස්සේ තදාරම්මනේ එතකොට අර රූපයත් මැරී යනවා. ඒක නිසා තව දුරටත් චිත්ත වීතියක සිත් අල්ලගෙන ඉන්නත් බෑ. හේතුව පහළ වෙච්ච රූපේ මැරී ගියා. ඊට පස්සේ රූපය මැරී යනවා 17 දී. හිත ඊට පස්සේ චිත්තේලිය වෙන්නේ මොකද්ද? නැවත භවංගයට හැරී භවංගගත වෙනවා. දැන් බලන්න ඔය සිද්ධිය සිද්ධ වෙනවා. එළියෙන් රූප හැදි යනවා. ඒවා ගන්නට ඒ අවස්ථාවලදී ඒ ප්‍රමාණ මේ සිත් පේලිය එනවා. දැන් ඔන්න ඔය කතාවත් ඔහොම අහගෙන මෙන්න මෙහෙම එක්කුත් තියෙනවා. පරණ ස්වාමින් වහන්සේලා මේ කියන්නා වූ කාරණය ධර්මයේ නොදන්නා වූ ආධුනික අයට විස්තර කර දීම පිණිස මේ උපමාවක් අරන් තියෙනවා. ඒකත් මේ පිංතුන්ගේ දැනගැනීම පිණිස මේ චිත්තවීති කතාවේදී කියලා දුන්නොත් හොඳයි. ඒකත් උපකාර කරගෙන මේක තේරුම් ගන්නට පුළුවන්. ඒ තමයි මිනිස්සෙක් අඹ ගහක් යට නිදාගෙන ඉන්නවා. මිනිස්සෙක් අඹ ගහක් යට නිදාගෙන ඉන්නවා. ඉතින් මේ මිනිස්සයා නිදාගෙන ඉන්නකොට කනගාවට අඹ ගෙඩියක් වැටෙනවා. නිදාගෙන ඉන්න මිනිස්සයාගේ කනගාවට කන කිට්ටුවට අඹ ගෙඩියක් වැටෙනවා. ඒ අඹ ගෙඩිය වැටෙනවත් එක්කම මිනිස්සයා අවදි වෙනවා. අවදි වුණා. ඊට පස්සේ මේ මිනිස්සයා ඇහැ අරිනවා. ඇහැ ඇරලා අඹ ගෙඩිය දිහා බලනවා. ඊට පස්සේ දැන් මිනිස්සෙක්
අඹ ගහක් යට නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්න මිනිස්යාගේ කන ගාවට අඹ ගෙඩියක් වැටෙනවා. ඒ මිනිස්යා අවදි වෙනවා. ඇහැ අරිනවා. ඇහැ ඇරියෙන් පස්සේ ඇහැ ඇරලා අඹ ගෙඩිය දිහා බලනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අඹ අත දිගෑරලා අඹ ගෙඩිය ගන්නවා. අඹ ගෙඩිය අරගෙන බලනවා මිරිකලා මේක ඉදිලාද කියලා. අමුයිද ඉදිලාද? බලලා ඊට පස්සේ තීරණය කරනවා මේක ඉදිලා. හොඳයි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා අඹ ගෙඩිය කනවා. හොඳට අඹ කනවා. අඹ කාලා ඉවරයි. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මිනිස්යාගේ කාලා ඉවරුණත් කටේ අඹ ගතිය තියෙනවා. ඇඹුල් ගතිය. ඊට පස්සේ මොකද කරන්නේ? එහෙට මෙහෙට තොල එහෙට මෙහෙට යවලා ඒ ටිකත් එහෙම්ෙන් ඌරගෙන ඒකත් ගිලලා ආයෙත් මේ මිනිස්සයා නිදා ගන්න. දැන් බලන්න මේ වෙච්ච සිද්ධිය. මිනිස්සෙක් අඹ ගහක් යට නිදාගෙන ඉන්නවා. ඒ මිනිස්යාගේ කන ගාවට අඹ ගෙඩියක් වැටෙනවා. ඒ මිනිසයා අවදි වෙනවා. ඇහැ අරිනවා. අඹ ගෙඩිය දිහා බලනවා. අඹ ගෙඩිය අතට ගන්නවා. ඉදුණද කියලා පරීක්ෂා කරනවා. ඉදුණු බව තීරණය දැනගන්නවා ඉදිලයි කියලා. ඊට පස්සේ අඹ කනවා. අඹ කාලා අඹ කටේ ගෑවිලා තිබිච්ච ටිකත් ඊට පස්සේ හෙට මෙහෙට කරලා ගෙල දාලා මේ මිනිසයා නැවත නිදා ගන්නවා. මේ මිනිසයා නිදාගෙන ඉන්නවා වගේ සමාන කරනවා මනුස්ස භවාංග හිත. භවාංග හිත ඊට පස්සේ මොකද වෙන්නේ? අර අඹ ගෙඩිය වැටුණයින් පස්සේ වැටුණා වගේ භවංගේ හෙල්ලෙනවා. මිනිසයා අවදි වුණා වගේ භවංගේ කැඩිලා ගිහිල්ලා ඇහැ අරින්නා වගේ පංචද්වාරාවජන සිත පහළ වෙනවා. පංචද්වාරාවජන හිත පහළ වෙනවා කියන්නේ ඇහැ ඇරියා වගේ. අඹ දිහා බලනවා. චක්කු විඥාන සිත වගේ. අඹ ගෙඩිය දිහා බැලුවා චක්කු විඥාන සිත. ඊට පස්සේ අඹේ අතට ගන්නවා. චක්කු විඥාණයෙන් ඒ බලපු ග්‍රහණය කරගත්ත ඒ රූපය සම්පටිච්ඡන කියන හිතින් අල්ල ගන්නවා. ඊට පස්සේ ඒ කුමක්දයි කියලා හරියට අඹ ගෙඩිය ඉදිච්ච බව පරීක්ෂා කරනවා වගේ සම්තිර්ණ හිතින් ඒ ආරම්මණය පරීක්ෂා කරනවා. ඊට පස්සේ ඒක තීරණය කරනවා මේකයි මේ රතු පාටද මේක සුදු පාටද මේක නිල් පාටද මේක හොඳයි අයම තීරණයටපත් වෙනවා. හරියට අඹ ගෙඩිය ඉදුණු බව තීරණය කරනවා වගේ. ඊට පස්සේ මිනිස්සයා අඹ ගෙඩිය කනවා අනුභව කරනවා. ඒ වගේ ජවන්සිත පේලියෙන් මේ ආරම්මණය යම්කිසි විදීමක් කරනවා. ආරම්මණය පිළිබඳව දැන ගැනීමක්, ආරම්මණය රසය විඳීමක්, ආරම්මණය අල්ලාගෙන ඒකේ තිබෙන හොඳ නරක විඳ ගැනීමක් සිද්ධ කරනවා ජවන් වලින්. එහෙම ගියයින් පස්සේ තදාරම්මන කියලා වර්ග සිත් දෙකක් තිබෙනවා. ඊට පස්සේ හරියට තදාරම්මන දෙක ඇවිල්ලා නිකන් අර ජවන් පේලිය ගියාට පස්සේ වේගයත් එක්ක ඇති වෙන සිත් දෙකක්. ඒක හරියට මිනිස්සයා කටේ ගෑවී තිබෙන්නා වූ අඹ ටික තොලෙන් එක්ක මේ දිවෙන් තොලෙන් එක්කාසු කරගන්නා වගේ. ඊට පස්සේ ගියයින් පස්සේ නැවත මිනිස්සයා නිදා ගන්නවා වගේ භවංගගත වෙනවයි කියලා ඔය උපමාවක් මේ තියෙනවා මේ චිත්ත වීතිය දැන ගැනීමට. ඔන්න දැන් මම මේ වෙලාවේදී චිත්ත වීති කතාව ටිකක් ඔය මේ කිව්වා. මෙන්න මේ ටික මම කිව්වා. මොකද්ද? සිතේ තියෙනා වූ ආයුෂයයි රූපේ තිබෙන ආයුෂයේ තිබෙන වෙනස්කම. රූපය චිත්තක්ෂණ 17ක් ආයුෂයයි, සිත චිත්තක්ෂණ 1ක් ආයුෂයයි. ඒ වගේම මම කිව්වා මේ හැම හිතකම උප්පාද අවස්ථාවක් තිබෙනවා, තිති අවස්ථාවක් තිබෙනවා, වැය වී යන භංග අවස්ථාවක් තිබෙනවා. උප්පාද, තිති, භංග මේ අවස්ථා තුනේ තිබෙන්නා වූ තියෙන්නේ කුඩා චිත්තක්ෂණ 3ක ආයු ප්‍රමාණයයි. කුඩා චිත්තක්ෂණ කතාවයි චිත්තක්ෂණ කතාවයි කියලා කියන්නේ දෙකක්. එක චිත්තක්ෂණයකට කුඩා චිත්තක්ෂණ 3ක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ භවංගය කියනා වූ දේ කිව්වා. භවංගය කොහොමද පවතින්නේ? ඒක හැදෙන්නේ කොහොමද කියලා කිව්වා. ඊට පස්සේ මම මේ පින්වතුන්ට කිව්වා වීති සිත් සහ වීති මුත්තක සිත් කියලා. දැන් මේ අර ආවනේ පේලියක් ආවනේ භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරාවජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන ජවන තදාරමන මේවට කියන්නේ වීතිසිත කියලා.
මේවට කියන්නේ පේලිසිත, වීතිසිත. මේවා කෙලින්ම මේ අරමුණු සම්බන්ධයෙන් වැඩ කරන දේවල්. අරමුණක් සම්බන්ධයෙන් ඇහෙන් චිත්ත වීතියක් යනවා, කනෙන් චිත්ත වීතියක් හැදෙනවා, සද්දයක් අහනවා. ඊට පස්සේ නාසයෙන් චිත්ත වීතියක් ගිහිල්ලා, නාසයේ ආධාර කරන චිත්ත වීතියක් ගිහිල්ලා ගඳක් සුවඳක් දැනගන්නවා. ඊට පස්සේ දිවෙන් සම්බන්ධ කරන චිත්ත වීතියක් ගිහිල්ලා මේ රහක් දැනගන්නවා. කයෙන් චිත්ත වීතියක් ගිහිල්ලා ස්පර්ශය දැනගන්නවා. මනසෙන් චිත්ත වීතියක් ගිහිල්ලා හිතෙන දේවල් මේ දැනගන්නවා. ওই විදිහට සිත් පේලි පේලි තමයි යන්නේ. හැබැයි මේ සිත් පේලි කතා කරන්න අපි නොදන්න නිසා ඒවා අපිට කියලා දීපු නිසා අපි හිතනවා කනෙන් අහනවා, ඇහෙන් බලනවා, නාසයෙන් දැනගන්නවා, දිවෙන් රස විඳිනවා, මේ ස්පර්ශ කරනවා, කයෙන් ඔය කතාව තමයි අපි ඕලාරික සමාජයේ කතා කරන භාෂාව. ওই විදිහට තමයි කතා කරන්නේ. නමුත් මේකේ තිබෙනා වූ සිද්ධිය අර විදියයි. මම ගියේ පාර උපමාවක් කිව්වා. කඩිය පේලියක් යනවා. කුඹහකට යනකොට කඩිය පේලියක් යනවා. එතෙන්ට යන තලගොයෙක්. තලගොයා මොකද කරන්නේ? එක එක කඩියා දිව දික් කර ගන්නවා. දිව දික් කරලා එක කඩියක් අල්ල ගන්නවා කනවා. ආයෙත් දිව දික් කරන එක කඩියක් අල්ල ගන්නවා කනවා. ඔන්න ඔය වගේ තමයි මේ සිත් පේලි වලින් බාහිර ලෝකයේ තිබෙනා වූ යනවා එළියට සිත් පේලියකින් එක අරමුණක් ගන්නවා එනවා ආයනවා එක අරමුණක් ගන්නවා එනවා ආයනවා එක අරමුණක් ගන්නවා. ওই විදිහට තමයි මේ දේ සිද්ධ වෙන්නේ. මේ දැන් මං හිතන්නේ මේ ගොඩක් වෙලාවක් මම මේ පින්වතුන්ට මේ යම් කිසි දෙයක් මේකේ කියලා දුන්නා. දැන් තව එකක් තියෙනවා කතා කරන්නට. මේ ටික විශේෂයි. මේ ටිකින් අපිට අපේ හිතට පොහොර දාගෙන යන්න ඕනේ. මේ ටික ගන්න නැතුව යන්න අමාරුයි. ඒක නිසා දැන් මම මේ පින්වතුන්ට අවස්ථාවක් සලසා දෙනවා. මේ කියාපු ටිකේ අමාරු වෙච්ච තැන්, අපහසු වෙච්ච තැන්, තීරිච්ච තැන්, නොතීරිච්ච තැන් පිළිබඳව හිතනද ඊට පස්සේ මේ පින්වතුන් මට ඒ කාරණේ නොතේරුණා නම් මතක් කරන්ඩ ඊට පස්සේ ඊටඟට ඉතිරි හරිය කියලා දෙන්න පුළුවන්. මං මේ වෙලාවේ නම් ප්‍රශ්න ඇසීමට අවස්ථාව දෙනවා. සෑම දිනාටම මේව හොඳින් තේරුම් අරගෙන වටහාගෙන උතුම් ධර්මාවබෝධය සිද්ධ කරගන්නට ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. බොහොම පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. එහෙනම් දැන් අපිට එකතු වෙන්න පුළුවන් ප්‍රශ්න වලින් කල්‍යාණ මිත්‍රයින්ට තෙරුවන් සරණයි. තෙරුවන් තරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මෙතන මේ චුතිසිතයි භාවාංගසිතයි අතර පවතින්නේ මොන වාගේ සම්බන්ධයක්ද කියලා පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම මට හිතුණා මේක අහගෙන යනකොට මේ අනන්ත සංසාරයේ මේ එකකට එකක් මේ සම්බන්ධ නැති දම්වැල් පුරුක් වගේ තියෙන දෙයක් වගේ තමයි මේ හිත පවතින්නේ කියලා. එහෙම චිත්‍රයක් නගා ගැනීමත් ඒක වැරදිද කියලා පැහැදිලි කරලා දෙන්න තේරුම් ගන්න. මේ එක ජීවිතයක පටිසන්ධි සිතටයි ප්‍රතිසන්ධිය සිද්ධ වෙන සිතටයි එක ජීවිතයක පවතින භවංග සිතයි එක ජීවිතයක පවතින චුති සිතටයි අරමුණු වෙන ආරම්මණය එකයි. ඒක අවස්ථා තුනක විදි තුනකට තිබෙන නිසා සහ ජීවිතයක් එක තැනක පටන් ගන්න හිත ප්‍රතිසන්ධි කියන කතාවත් මොකක්වත් ආරම්මණයක් ආවේ නැත්නම් ඒක භවංගගත වෙන විදියත් ඒක අවසන් වෙන නිසා භවංගෙන් හරි මොහකින් හරි අවසන් වෙන නිසා ඒක චුති කතාව තියෙන නිසා ওই විදිහට කියනවා. ඇත්ත වශයෙන්ම මේ අනාදිමත් සංසාරයේ අපි කවදාක්වත්ම කල්ප කෝටි ගාණක් ජීවත් වුණා කියලා කිව්වට අපි කියනවා මං මේ ජීවිතයේ මේ ආත්ම භාවයේ කල්පයක් හිටියා. චාතුර් මහරජික දිව්‍ය ලෝකයේ 90000ක් හිටියා. තව්තිසාවේ මෙච්චර කල් හිටියා. බ්‍රහ්ම ලෝකයේ මෙච්චර හිටියා. මනුස්ස ලෝකයේ මෙච්චර හිටියයි කියලා කිව්වට පරමාර්ථ ධර්ම අතර අතීතයේ අපි ජීවත්ලා තියෙන්නේ එක චිත්තක්ෂණයයි. දැන් අපි ජීවත් වෙන්නේ එක චිත්තක්ෂණයයි. හෙට අපි ජීවත් වෙන්නේ එක චිත්තක්ෂණයයි. ධර්මයේ නිවන් දකින්න වෙලාවෙත්
අපි නිවන් අරමුණු කරන්නේ එක චිත්තක්ෂණයයි. කෙලෙස් නසන්නේ එක චිත්තක්ෂණයක. මාර්ගචිත්සිතත් එක චිත්තක්ෂණයයි. ඒ වගේම ඵලසිතුත් චිත්තක්ෂණ පීලි තිබෙනවා. ඒ වගේම අපි මේ දන්වල් පුරුක් වගේ තියෙන්නේ දැන් අපි බැලුවොත් එහෙම දැන් ඔය තියෙනවනේ මේ සමහර පාක්වල ඒ වගේම ඔය මෙමෝරියල් තියෙනවනේ ඔය ස්මාරක ආනේ මෙමෝරියල් ස්මාරක වටේ දාලා තිබෙනවා සමහර තැන්වල දන්වැල්. මේ වටේ පිටවල දන්වැල් නමාර එයාපෝට් එකේ වගේ. ඒ දන්වැල් පාට කරලා තිබෙනවා. සමහර ඒවා රතු පාටයි, කළු පාටයි, සුදු පාටයි ඔය වගේ තියෙනවා. ඒ දන්වැල් වල එක පුරුකක තියෙන ඒ දන්වැලේ එක තැනක තියෙන එක පුරුකයි. ඒ වගේ ගත්තයින් පස්සේ මේ පුරුක් එක විදිහට මනුස්ස ලෝකේ චිත්තක්ෂණ පීලියක් යනවට ප්‍රතිසන්දියේ ඉඳලා චුතිය දක්වාම මේ චිත්තක්ෂණ දිගට එක යනවට අපි ඒ ටික අරගෙන කියනවා මනුස්ස ලෝකේ ජීවත් වෙනවයි කියලා. දිව්‍ය ලෝකයට ගියන් පස්සෙත් ඔය කාරණේ ඔහොමයි. වෙන්නේ පරිසරයයි ඇඟයි වෙනස් වෙනවා. ආයෙත් යන චිත්තක්ෂ හිතට ගන්න අරමුණු වෙනස් වෙනවා. නමුත් හැම වෙලාවෙම ඒත් එක කලර් එකකට හැදිච්ච චිත්තක්ෂණ පීලියක් යන්නේ. බ්‍රහ්ම ලෝකයට ගියත් ওই චිත්තක්ෂණ තමයි යන්නේ. ආයෙත් මනුස්ස ලෝකයට එනවා, പ്രേත ලෝකයට යනවා, තිරිසන් ලෝකයට යනවා, අපායගත වෙනවා. ඔය විදිහට යනකොට හැම වෙලාවෙම චිත්තක්ෂණ පීලි යන්නේ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ තැනක සඳහන් කරනවා ත්වේ කියලා කිව්වයින් පස්සේ එහා පැත්තේ චිත්තක්ෂණ පීලිය ආපු එක්කෙනා දැන් මේ බලන්න අපි ගිය ආත්මයේ මනුස්ස ලෝකේ හිටියනම් අපි මේ මනුස්ස ලෝකේ චිත්තක්ෂණ පීලිය හැදුවේ මොකක් හරි බඹරේ වගේ හදාගත්ත දෙබර වගේ බැඳගත්ත එක රූපයක්. ඒකට ලැබිච්ච ඇස්, ඒකට ලැබිච්ච කන්, ඒකට ලැබිච්ච නාස්, ඕකින් තමයි ඔය චිත්තක්ෂණ ටික හදාගත්තේ. ඒක දෙබරේ කැඩුවා වගේ ඒ චිත්තක්ෂණ ටික මේ පැත්ත ඒ පේලිය මෙහෙට කන්ටිනියු වුණා. අර බොඩි එක අතහැරියා. දැන් මෙහි අර පේලියම චිත්තක්ෂණ පේලියේ යනවා. හැබැයි වෙන බොඩි එකක් ශරීරයක් තියෙන්නේ. එතකොට ඒකේ තියෙනවා ඉස්සරහා හිටපු එක්කිනාද දැන් මේ ඉස්සෙල්ලා චිත්තක්ෂණ ඒ පේලිය සම්බන්ධ කරගෙන හිටපු ඒ රූප ගොඩද මේ තියෙන්නේ නැහැ. ඒක නිසා කියන නචසෝ එයා නෙවෙයි. දැන් මේ ඉන්නේ වෙන රූපයක් අල්ලගෙන චිත්ත පීලිය යනවා. එතකොට අහනවා එහෙනම් ඒ චිත්තක්ෂණ පීලිය එක්කිනා නෙවෙයිද මේ කියලා වම් පස්සේ කියනවා නච අඤ්ඤෝ අනිකෙකුත් නෙවෙයි. එයත් නෙවෙයි. අනිකෙකුත් නෙවෙයි. ඔය කතාව යනකොට තමයි නචසෝ නච අඤ්ඤෝ කියන බණපදය මේ මතු කරලා ගන්න. එතකොට ඔන්න ඔය විදිහට මේ පොඩි අතිරේක විවරණයකුත් කරන්න සිද්ධ වුණා. මහත්යාගේ ප්‍රශ්නෙට අර විදිහට පුරුක් වෙලක් කියන එක මේ හිතාගත්න එක හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාන්නාන්ත මේ එතෙන්දි මේ චිත්ත බීතියක චිත්තක්ෂණ 1000ක් කියලා කිව්වේ. එතකොට ඒක අරගෙන තියෙන්නේ රූපයේ ජීව කාලයට සාපේක්ෂවද එහෙම නැත්නම් අත් වශයෙන්ම රූපයක ජීව කාලය කියලා කිව්වේ අපිට ඒක අරමුණු වෙන වෙලාව අනුව ඒකට සාපේක්ෂව දෙක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනද? ඒකේ තියෙන සම්බන්ධතාවය තේරුම් ගන්නයි. රූපයේ තිබෙනා වූ ආයුෂයට සාපේක්ෂව තමයි මේක අරන් තියෙන්නේ. තව එකක් කියන්න ඕනේ. හොඳයි ඒකට මම ඉක්මන් වෙන්නේ නැහැ. තව එකක් කියන්න තියෙනවා. ඒකට ඉක්මන් වෙන්නේ නැහැ. තව මේ රූපයට සාපේක්ෂව තමයි මේ චිත්තක්ෂණ සිත් පේලි වැඩ කරන්නේ. ඒක ධර්ම ස්වභාවයක්, ධර්ම න්‍යායක්. වෙන දෙයක් නෙවෙයි. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තෙරුවන් සරණයි. අවසන් සම්මානද මම තව එකක් අහලා තියෙනවා මේ අවසාන කියන්නේ චුතිසිත වෙලාවේදී ඒ වෙලාවේදී ඇති වෙන ජවනසිත 5ක් පමණයි කියලා. ඒක කොහොමද සම්මානද ඒක වෙන්නේ සම්මානද තෙරුවන් සරණයි.
එහෙමකුත් තියෙනවා මහත්තයා. ඒකට මේ ඒකත් මහත්තයා මතක තියාගෙන මේ ඉස්සරහා වෙලාවක අහන්න පුළුවන් වෙනවා නම් හොඳයි. ඕක මතක තියාගන්න ලියාගන්න. එහෙම කතාවක් තියෙනවා. මේ ඒක මං ටිකක් ඉස්සරහට ගිහිලා කියලා දෙන්නම්. තෙරුවන් සරණයි මහත්තයා. ඒක මං හිතන්නේ මේ වෙලාවේ කිව්වොත් එහෙම ටිකක් හොඳයි. හැබැයි සමහර අයට ගැටලු වෙයි කියලා හිතනවා. මං ඒකට කට්ටිය පොළඹවන්න නැතුව ඔක ලියාගන්න ඊට පස්සේ නැවත අහන්න. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දැන් ඉගෙන ගත්ත දැන් ඇහැට අහුවෙන්නේ එකම ආයුෂයේ තියෙන රූප කොටස් ටිකක් තමයි අහුවෙන්නේ අපි මේ වර්ණ රූපේ දකිනකොට කියලා. එතෙන්දී ස්වාමීන් වහන්සේ දැන් මම කලින් හිතාගත්ත එහෙමනම් චිත්තක්ෂණ දෙකේ ආයුෂය තියෙන රූපයන් එක හටගත්තට පස්සේ දකින්න පුළුවන්. ඒ වගේම තුනක් තියෙන ඒවා දකින්න පුළුවන්. ආදී වශයෙන් මම ලියාගත්ත එහෙමනම් 16 එකක් දකින්න පුළුවන් කියලා. නමුත් දැන් 16 එක ගත්තාම දැන් ඊළඟ චිත්තක්ෂණයකදී ඒක නැති නිසා ඊතුරු සිත් ටික ඇති වෙන ප්‍රශ්නයක් තියෙනවා කියලාත් ඒක මම හිතුණා. එතකොට කොහොමද ඊතුරු සිත් වලට රූපයක් අරමුණු වෙන්නේ නැහැ නේද කියලා. ඉතින් ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ දැන් අපි මුලින්ම දකින්නකොටම ගත්ත රූපයේද මේ සිත් පුරාම දුවන්නේ. එහෙමත් නැත්නම් මේ ඒ රූප ඒ චිත්තක්ෂණේ නැවත නැවත අපි අර වයසට යන රූපය දිහාද බලන්නේ නැත්නම් මුලින් ගත්ත ආයුෂයේ තියෙන රූපේ විතරද බලන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. මම හිතනවා ප්‍රශ්නේ පැහැදිලියි කියලා. ඒකවන් සර්. රූපයේ රූපයක් පහළ වුණාම රූපයක් ඇතුණාන් පස්සේ ඒ රූපයේ එක ආවුස මට්ටමක තිබෙන රූපය තමයි එහෙම බලාගෙන යන්නේ. හැබැයි අපි සිත් වශයෙන් ගත්තන් පස්සේ ඒ චිත්තක්ෂණයක් පංචද්වාරා වර්ධන හැටියට වැඩ කරන වෙලාවේ චක්ක විඥානේ පහළ වෙනකොට වැඩ කරන වෙලාවේ එකම රූපයයි. හැබැයි ඒ එකම රූපය මේ ඒ සිත් පේලිය ඇත්ත වශයෙන්ම සිත් පේලියම වැඩ කරන එක රූපයක් වෙනවා. සරලව කියනවා නම් ඒ සිත් පේලියම වැඩ කරන එක සිත් 17ම පේලියම වැඩ කරන එක රූපයක් වෙනවා. හැබැයි ඒක රූපය මේ ඒ සිත් ඒ තැනට යනකොට ඒ ගානට ඒක මේ පරණ වෙලා තියෙන්නේ. දැන් අපි හිතන්නේ තව එකක් තියෙනවා මහත්තයා අහපු එකට ඒකේ කොටසකට මම උත්තර දෙන්නේ. අර ඉස්සල්ලා මේ අර අපේ මහත්තයාට මම ප්‍රශ්නයක් පෝස්ට්පෝන් කරා. ඒ වගේ ඒකට මේ ඉස්සරහා පාඩමේදී තව එකක් මට කියන්න තියෙනවා. ඒකට ආවන් පස්සේ මම කියලා දෙනවා. මේ සරලව මේකට කියන්න තියෙන්නේ එක රූපයයි බලන්නේ. ඒ රූපය චිත්තක්ෂණ 17ක් තියෙනවා. මේක වැටුණාද දන්නේ මේ නැත්තම් මං කියපු එක මහත්තයාගේ ඒ ප්‍රශ්නෙට අදාළ එක හම්බු නැත්තම් කියන්න. හැබැයි කෑල්ලක් මම පෝස්ට්පෝන් කරා. ස්වාමීන් වහන්සේ ඒක තේරුණා. ඒ කියන්නේ එකම අරමුණ තමයි. කියන්නේ එකම වේලාවක අපි ඉස්සල්ලාම භවංග චලන කියන අවස්ථාවට ගත්ත ඒ රූපය තමයි ඒක තමයි අපේ අරමුණ වෙන්නේ. නමුත් ඒ අර චිත්ත වීති ටික පහළ වීගෙන යනකොට රූපේ වෙනම ආයුෂ ටික රූපේ ගෙවිලා යනවා. නමුත් අපේ ඇතුලේ අභ්‍යන්තරේ ක්‍රියාත්මක වෙන්නේ අර පල්ගත අරමුණේ තිබ්බ රූපේ කියලා. හරිද ස්වාමීන් වහන්සේ? හරි. පළවෙනි ගත්ත වැඩ කරන්න බාරගත්ත ඒක වෙනුවෙන් තමයි ඒ මේ පළවෙනි භවංග හිතේ චලන වෙලා ඒ ගත්ත බාරගත්ත රූපේ වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. ඒ පේලියම යන්නේ ඇතුළේ ටික වෙනස් වෙවි එක ආරම්භණයෙන් තමයි යන්නේ. ඒක හරි. ඔව් මම හිතන්නේ උත්තර දුන්නේ නැති කොටස දන්නේ මම ආයෙ පාරක් අහන්නම් ස්වාමීන් වහන්සේ. දැන් අපි හදිස් යම් කිසි විදිහකින් චිත්තක්ෂණ 16ක් ගෙවිච්ච රූපයක් අරමුණු කරා නම් එතනදී රූපය නැති වෙනව නේද අපි අර හිතලා ඔක්කොම ඉවර වෙනකොට කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් මේකින් මුත් තේරෙනවා නේද අපි දකින්නවා කියලා කියන්නේ තියෙන රූපයක් නෙවෙයි කියන එක. ඒක මේ දැනටමත් ඒක
වෙනස් වෙලා ගිහිල්ලා කියන අර්ථිකුත් ආව මම හිතන එක සමහරට මේකට සම්බන්ධ නැතිත් එහෙම එකකුත් හිතුණා ස්වාමීන් වහන්සේ. ඒ තියෙන දේ දකින්නව නෙවෙයි කියන්නේ. එහෙම කතාවකුත් තියෙනවා මහත්තයා. ඒකත් ඉස්සරහට දාන මහත්තයා ඉස්සෙල්ලා ආපු එකට මේ අපි ඊළඟ පැත්තට හැරෙනකොට ඒකට උත්තරයක් ඒවි. දැන් ආපු එක තවත් ටිකක් පහු වේවි. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. තවත් කාට හරි එකතු වෙන්න පුළුවන් මම හිතන්නේ මේක අපිට වැදගත් හින්දා කොටස් මතු කරගන්න එක හොඳයි විවිධ විදිහේ ප්‍රශ්න අහලා. ඊළඟ සර්ණයි. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රසාද රූපේ කියන්නේ ඇතුලේ අර ස්වාමීන් වහන්සේ කිව්වේ චිත්තක්ෂණ 16ක් හෝ 13ක් හෝ එහෙම කියලා කොට එකක් ඒකට කියන්නේ ප්‍රසාද රූපේ කියලාද ස්වාමීන් වහන්සේ ඇත්ත රූපේ නෙමෙයි ඒක තමන්ට වැටුණ ප්‍රසාද රූපේ මේ කෙටි එක ඒ ගැන ස්වාමීන් වහන්සේ මට පැහැදිලි කරන්නමක් කරන්න පුළුවන් තේරුම් මේකත් මේ ප්‍රශ්නයත් කල් දාන්න නැතුව කියලා දෙන එක හොඳයි. මේ මෙතන තියෙනවා මෙහෙම. අපි හිතමු දැන් අර මං ඉස්සෙල්ලා කිව්වා කාර් එකක් එනවයි කියලා. එතකොට ඒ කාර් එකේ එළිය වදිනවා වීදුරුවේ. ඒ වීදුරුවත් ඇත්ත වශයෙන්ම රූපයක්නේ. ඒ වගේ සලකලා ගත්තම මේ බාහිර තිබෙනා වූ වර්ණයයි ඒකත් රූපයක්නේ. එතකොට චක්කු ප්‍රසාදේ කියලා කියන්නේ ඒකත් රූපයක්නේ. මේ බාහිර තිබෙන රූපය පටන් ගන්නකොට ඇති වෙනවා චිත්තක්ෂණ 17ක් නැති වෙනවා ආය චිත්තක්ෂණ 17කට මතු වෙනවා ආය චිත්තක්ෂණ 17ක් ගිහිලා නැති වෙනවා. ඔහොමනේ තියෙන්නේ. ඕකට සාපේක්ෂව අපේ මේ චක්කු ප්‍රසාදයේ කියන හරියේ තිබෙන චක්කු ප්‍රසාදනීය තියෙන තැන ඒ ප්‍රසාද රූපයත් ඇති වෙනවා චිත්තක්ෂණ 17ක් ගිහලා නැති වෙනවා. ඔය බාහිර තියෙන රූප කතාව මේ චක්කු ප්‍රසාදයටත් අදාළයි. එතකොට මේ ශණයක් ආයුෂයේ තිබෙන මේ හිත පේලිය එහෙම නැත්නම් හිත තනෙත් මේ එළියට බහින්නේ මේ කියන්නා වූ චිත්තක්ෂණ 17ක් ආයුෂයේ ඇති චක්කු ප්‍රසාදයක් හරහා ගිහිල්ලා බාහිර වශයෙන් තිබෙන වර්ණ රූපේ චිත්තක්ෂණ 17ක් ආයුෂය ඇති වර්ණ රූපයක් තමයි අතපත ගන්නෙ. එතකොට මේකේ තිබෙනවා මෙහෙම එකක්. මේ හොඳට ඇහැ ඇරියම පස්සේ අර මේ තිබෙන්නා වූ මේ චක්කු ප්‍රසාදය හොඳට පණ ගැහිලා අර බාහිර තිබෙන්නා වූ මේ ඒ ප්‍රසාද ඒ කියන්නේ වර්ණය ග්‍රහණය කරගන්නවා. හැබැයි මතක තියාගන්න ඕනේ මේ ප්‍රසාදය මේ එහෙම චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති වෙලා නැති වෙලා ගියත් මේකේ පෙනෙන ගතිය ග්‍රහණය කරගන්න වර්ණ ග්‍රහණ ගතිය සමයි කියලා. ඒකේ ආයේ මොකක්වත් අවුලක් වෙන්නේ නැහැ. ඉතින් ඒ බාහිර තිබෙනා වූ වර්ණය භවංගයට ගිහිල්ලා ස්පර්ශ වෙන්නේ හෙවණැල්ල වැටෙන්නේ. කොට මේ කතාවකුත් තියෙනවා මෙහෙම සත්වයෙක් කුරුල්ලෙක් පියාඹාගෙන ගිහිල්ලා ගහේ උඩ අතේ වහනවා. ඒ සතා පියාඹාගෙන ගිහිල්ලා ගහේ උඩම අතේ වැහුවෙන් පස්සේ ඒ සතාගේ හෙවණැල්ල ඒ එක්කම පොළවේ වදිනවා. ඔය වගේ මේ බාහිර තිබෙන වර්ණ රූපේ චිත්තක්ෂණ 17 ආයසති වර්ණ රූපය මේ චිත්තක්ෂණ 17ක ආවශ්‍යයක් ඇත්තා මේ ප්‍රසාද රූපේ වැඩිච්ච ගමන් හෙවණල්ල ගිහිල්ලා වදිනවා ඇතුලේ භවංගේ. එතකොට තමයි කැඩීගෙන බිඳීගෙන එන්නේ. හැබැයි ඒකේ බැලීමට එහෙම නැත්නම් ප්‍රසාද රූපයට අර වර්ණය ග්‍රහණය කර ගැනීමට ඒක අමාරුවක් වෙන්නේ. හැබැයි මේ ප්‍රසාද රූපය කියන රූපය වර්ණය කියන රූපයට දොර ඇරලා දෙනවා මේ
හිතට සම්බන්ධ වෙන්න. ඒකේ උපකාරය විතරයි තියෙන්නේ. ඔන්න ඔහොම එකක් තමයි තියෙන්නේ. මේක තේරුණාද දන්නේ නැහැ. තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හරි. කමඨානාට පස්සේ විස්තර ආයෙත් ඔහොම ඉඳලා ඒ ප්‍රශ්නෙම ආයෙ ප්‍රශ්නේ හදලා අහන්න. ස්වාමීන් වහන්සේ දැන් ප්‍රසාද රූපය ප්‍රසාදේ කියන්නේ ඇහි කාචය වාගේ නම් දෘෂ්ටි විතාණය කියන එක මේ නම් එතන නම් ප්‍රසාද රූපේ හැදෙන්නේ. එතකොට දැන් ඒ රූපේ අපි මොළයෙන් දැනගන්න එක වෙනස්නේ. එතකොට මට දැනගන්න ඕනේ දැන් ඒ දෘෂ්ටි විතානේ හැදෙන රූපය ඒකත් වෙනස් වෙලාද දැන් මොළයට යන්නේ කියන එකයි ස්වාමීන් වහන්සේ. ඒක ඒකනම් ඒකත් වැදගත්. ඒක මං අර අපේ මේ අර මහත්තයාගේ දෙවෙනි ප්‍රශ්නේ කතා කරන තැනදී කියන්න. මං මේ මහත්තයාගේ ප්‍රශ්න දෙකක් කල් දැම්මා. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ කියන තැනදී කියන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේකත් මේ ප්‍රශ්නෙත් කලින් අහනවා දන්නේ නැහැ මම. දැන් රූපය කියන්නේ ප්‍රසාද රූපයේ හින්දා වර්ණ රූපය ඇති වෙනවාද වර්ණ රූපයේ හින්දා ප්‍රසාද රූපය ඇති වෙනවද ස්වාමීන් වහන්සේ? වර්ණ රූපය නිසා ප්‍රසාද රූපය හැදෙන්නේ නැහැ. ප්‍රසාද රූපය නිසා වර්ණ රූපය හැදෙන්නේ නැහැ. මේ ප්‍රසාද රූපයේ තිබෙන්නේ ඒ ප්‍රසාද රූපයේ තියෙන්නේ නිකන් කණ්ණාඩි ගතියක් විතරයි. ඒ ප්‍රසාද රූපය හැදෙන්නේ වෙන විදිහකින් කර්මයෙන්. මේ වර්ණ රූපය හැදෙන්නේ බාහිර වර්ණ රූපය හැදෙන්නේ ඍතුවෙන්. ඒක නිසා ඒ දේ හැදෙන විදියත් වෙනස්. ප්‍රසාද රූපේට තිබෙනවා එක්තරා විදියක වර්ණයක්. හැබැයි ප්‍රසාද රූපේ ගාව තියෙන වර්ණය ප්‍රසාද රූපයට පේන්නේ නැහැ. හැම වෙලාවෙම ප්‍රසාද රූපයට පේන්නේ බාහිරව තිබෙන්නා වූ ඈතින් තිබෙන්නා වූ වර්ණ රූපේ පමණයි. ඒක තමයි දෙකට සම්බන්ධයක් නැද්ද අපිට පේන මේ වර්ණ රූපයට අපේ ප්‍රසාද රූපයට සම්බන්ධයක් නැද්ද? ප්‍රසාද රූපයයි බාහිර වර්ණ රූපයයි දෙක කෙලින්ම සම්බන්ධයක් නැහැ. ඒක ඒ ප්‍රසාද රූපයයි වර්ණ රූපයයි දෙක ඇත්ත වශයෙන්ම මේ ක්‍රියා කිරීමේදී හිතට සම්බන්ධ වීමක් විතරයි වෙන්නේ. හැබැයි ඒ දෙගොල්ලෝ ඒ කොටස් දෙකම තමන්ගේ පැත්තේ ආධ්‍යාත්මික රූපේ ඉන්නවා. බාහිර වර්ණ රූපේ තිබෙනවා. හිත ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී හිත ආවොත් විතරයි ඒ තුන්දෙනා එක්කාසු වෙන්නේ. හැබැයි ඒ තුන්දෙනෙක්මයි. හිත වෙනයි, ප්‍රසාද රූපේ වෙනයි, වර්ණය වෙනයි. ඒ තුන්දෙනා ක්‍රියාත්මක වෙන්න යන වෙලාවේ තමයි මේ ඒත් එකක් වෙන්නේ වෙන විදිහට තමන්ගේ කටයුත්ත කරන විතරයි. අවසරයි ස්වාමී ඒකට සම්බන්ධව තව ප්‍රශ්නයක් අහන්නම්. එතකොට අපිට දැන් පේනවා මේ ලෝකයේ දැන් පඨවි ආපෝ තේජෝ වායු වලින් හැදිලා තියෙනවා නේ. ඒ තැනක දැන් ගහක් හැදෙනකොට අලුතින් ඒ කොටස් එකතු වෙන වගේ ගතියක් තේරෙනවානේ. එතකොට ඒ කොටස් එකතු වෙන්නේ වෙන තැනකින් ඇවිල්ලා එකතු වෙනවාද නැත්නම් එතනම ඇති වෙනවාද කියන එක වෙන කොහෙන් හරි කොටස් ඇවිල්ලා ඒ එකතු වෙනවද නැත්නම් මේ එකතු වෙන තැන් වලට සාපේක්ෂව වෙන කොහේ හරි පඨවි ආපෝ තේජෝ වල ෂේ වීමක් වෙනවද ඒක ස්වාමීන් වහන්සේ? මේ ලෝක ධාතුවේ පඨවි ධාතු හැදෙන්න වෙන කොහෙන්වත් ඉන්නේ නැහැ. ඒ වගේම මේ ලෝක ධාතුවේ තිබෙනා වූ කොහේ හරි තිබෙන පඨවි ධාතුවක් අයින් වෙලා යන්නේත් නැහැ. ඒ යම්කිසි ධර්මතා ගතියක් තිබෙනවද ඒ ගතිය ඒ ප්‍රමාණයටම එහෙමම තිබෙනවා වෙනස් වෙවි. හැබැයි කිසිම දවසක අඩුවක් වෙන්නේත් නැහැ. ඒක වැඩියක් වෙන්නේත් නැහැ. බොහොම පිං ස්වාමීන් වහන්සේ මට හිතුණා අර මෙහෙම වතුර එහෙම මෙහි අඩු වෙනවා නම් වෙන කොහේ හරි ගිහලා රැස් වෙනවා ඇති කියලා එහෙම අදහසක් තමයි මට තිබුණේ. ඒක මම ඇහුවා. දැන් ගඟක් ගිහලා බැලලා වතුර ගිහලා වැටෙනවා ඊට පස්සේ ආයෙ වැස්ස වැහිනවා ඒක රොටේට් වෙනවා වගේ ගතියක් අපිට තේරෙන්නේ. එහෙම එතකොට බලනකොට මේ තැනක තියෙන තැනක් තව තැනකට යනවා ගඟේ තියෙන දේ මුහුදට යනවා ආයෙ වැස්සට බලාකුළු වලට යනවා එහෙම ඒ රොටේට් වෙන ගතියක් තියෙනවා වගේ තමයි තේරුනේ. ඒකම මම ඇහුවේ. තේරුම් ගන්න. නෑ ඒ කතාව හරි.
ඒ කතාව හරි ගඟේ තියෙන ටික මුහුදට යනවා, මුහුදේ තියෙන ටික අහසට යනවා, අහසෙන් ගඟට එනවා, පොළොවට එනවා. කොහේ ගියත් මේ ඒ වතුර ටික ක්‍රියාත්මක වෙන පරිවර්තනය වෙවි තිබෙනා වූ ඒරියා එකක් තිබෙනවා. අපි මේ ලෝකය බැලුවා, අපි මේ ලෝකයේ විශ්වයේ තැන් තැන් වලට නම් තැබුවනේ. තැනකට කිව්වා අහස කියලා, තැනකට කිව්වා ගඟ කියලා, තැනකට කිව්වා පොකුණ කියලා, තව තැනකට කිව්වා මුහුද කියලා. ඉතින් ඒක අපි වෙනම හදාගත් එකක් නේ. ගඟ දන්නේ ගඟට ගඟ කියනවා කියලා, පොකුණ දන්නේ පොකුණට පොකුණ කියනවායි කියලා, මුහුද දන්නේ මුහුදට මුහුද කියනවායි කියලා, අහස දන්නේ ඒවා අපි වෙනම හදාගත්ත දේවල්. හැබැයි මේ හැම තැනකම ඔක්කොම ඇවිල්ලා මේ ලෝක ධාතුවේ. ඒක නිසා මේ ලෝක ධාතුවෙන් එහාට මේ වතුර බිඳක්වත් යන්නේ නැහැ. හැබැයි අපි හිතාගත්ත තැන් වලින් එහෙට මෙහෙට මූව් වෙන එක ඒක සිද්ධ වෙනවා. ඒක පරිවර්තනය වෙනවා. ඒක හරි. එක බිඳුවක්වත් මේ ලෝකෙට අලුතෙන් එන්නෙත් නැහැ. එකක්වත් යන්නෙත් නැහැ. ඒක සාමාන්‍යයෙන් තා චූටි පැටලක් මතුවෙනවා නේද? දැන් ලෝක ධාතුව කිව්වා. දැන් ධාතුව කියන්නේ වෙන් කරන්න බැරි චූටිම කොටස නම් කොහොමද ලෝක ධාතුව කියන එක අපි තේරුම් ගන්නේ ස්වාමීන් වහන්සේ? ලෝක ධාතුව ඒක හැබැයි මෙහෙමයි. ලෝකය කියන එක විශ්වය ගැන කතා කිරීමයි, ඊළඟට ජීවිතය ගැන කතා කිරීමයි, ඇහැ සම්බන්ධයෙන් කතා කිරීමයි. ඒක නිසා ලෝක වෙනස්. ඇහැ සම්බන්ධයෙන් චක්කු ලෝක කියනවා. කන සම්බන්ධයෙන් ගත්තාන් පස්සේ සෝත ලෝකේ කියලා කියනවා. එතකොට මේ බාහිර ලෝකේ මිනිස්සු කතා කරනවා විශ්වය කියලා, මේ මනු ලෝකය කියලා කතා කරනවා. හැබැයි මේ ලෝකය කියලා මේ ගත්තාන් පස්සේ බාහිර පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර වැඩ කරන ක්‍රියාත්මක වෙන යම්කිසි අහස හරි, කුහරේ හරි, කොහේ හරි තැනක් වේද, ඒකට ආධාර වෙච්ච ආන්නේ එතන තමයි මේ ලෝකය කියලා මේ කතාවට යොදාගන්නේ. තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ තේරුණා. අතරන සනසනද මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මට දැන් ඒක තව ප්‍රශ්නයක්. මේ සනස අපි දැන් කිසිම සිතිවිල්ලක් ඇති කරන කිසිම සංඥාවක් ඇති කරන්නේ නැතුව හුදු අවධානය පමණක් යොදාගෙන ඉන්න වෙලාවෙත් සාන්නාංශ ඇහැට රූප ගැටෙනවා, කනට ශබ්ද ඇහෙනවා. ඒ අවස්ථාවලදී සිතිවිල්ලක් පහළ වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ අපි හුදු අවධානයෙන් විතරක්ම ඉන්නවා නම් 100%ක්ම අවධානය විතරක් යොමු කරගෙන ඉන්නවා නම් ඒ අවස්ථාවේදී මේ චිත්ත වීති පහළ වෙන සාන්නාංශ තේරුම් තව ඩිංගක් පොඩි වචනයක් දෙකක් දෙන්න පුළුවන් නම් අවධානය යොදාගෙන ඉන්නේ කුමකටද? එතන සාමාන්‍යයෙන් අවධානය කියලා කිව්වේ මම එතන අවයානස් කියලා කියන එක කිසිම දෙයකට අවධානයක් නැතුව මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ මේ මොහොතේ අවධානය යොමාගෙන මේ මොහොතට අවධානය යොදාගෙන ඉන්නකොට ඒ මොහොතේ අපි ඇස් අරගෙන ඉන්නවා නම් ඒ රූප ගැටෙනවා, ඊළඟ කනේ ශබ්ද ගැටෙනවා. ඒනට ඒ ගැන කිසිම සිතක් පහළ නොවි හුදු අවධානය විතරක් මේ මොහොතේ ඉන්න අවස්ථාවකදී අපිට චිත්ත වීති පහළ වෙනවද කියන එක මට දැනගන්න ඕන සවන්න අවසරයි. මහත්තයා මේ වෙලාවේ මේ කරුණු දෙකක් මම කියන්නම්. ඒ තමයි අපි මේ මොහොත කියනවනේ. ඔය මොහොත කියන එක ස්ථිර ධර්මයක් නෙවෙයි. පැය කියන එක, මොහොත කියන එක, මේ වර්තමානයේ කියන එහෙම නැත්නම් මේ ෂණය කියන එක, ඒක නිකන් අපි නිකන් හිතාගත් එකක්. හැබැයි හැම වෙලාවෙම හිතට මෙහෙම එකක් තියෙනවා. හිතට ආරම්මණයකින් තොරව මතුවෙන්න බෑ. ඒ හිතට ආරම්මන තිබෙනවා වර්ග ගානක. බලන්න, පෙනීම හරි. එහෙම නැත්නම් දකින්නවා, අහනවා, ගඳක් සුවඳක් දැනගන්නවා, ඒකට අවධානයෙන් ඉන්නවා, රසක් දැනගන්නවා, ඒකට අවධානයෙන් ඉන්නවා. ඊළඟට මේ ඇඟේ මොකක් හරි තියෙනවා, ඒකට අවධානයෙන් ඉන්නවා, හිතෙනවා, ඒකට අවධානයෙන් ඉන්නවා. මේ හැම තැනම රූප ආරම්මණයක් හෝ, ශබ්ද ආරම්මණයක් හෝ, ගන්ධ රස ආරම්මණයක් හෝ, ස්පර්ශ ආරම්මණයක් හෝ, මනෝ වශයෙන් ධර්ම ආරම්මණයක් හෝ කුමක් හෝ වේවා දෙයක් ආරම්මන වශයෙන් තියෙනවා. කවදාකවත්ම ආරම්මණයක් ව අවයානස් එකක් තියන්න බෑ. කවදාකවත්ම අවරම්මණයක් නැතුව මයින්ඩ්ෆුල් වෙන්න බෑ.
කවදාකවත්ම ආරම්මණයක් නැතුව හිතකට බෑ. කවදාකවත්ම ආරම්මණයක් නැතුව චිත්ත වීති පහළ වෙන්න බෑ. හැම වෙලාවෙම ඒක නිසා අපි මේ සරලව කිව්වට හැම වෙලාවෙම ඒ ආරම්මණයට අනුකූලව සියුම් වෙන්න පුළුවන්, ගොරෝසු වෙන්න පුළුවන්, බර ඕලාරික වෙන්න පුළුවන් චිත්ත වීති පේලි ඒ අරමුණට අනුකූලව වැඩ කරනවාමයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් කෙනෙක් භාවනා කරන අවස්ථාවේදී දැන් ස්වාමීන් වහන්සේ කියපු ආකාරයට අරමුණක් අරගෙනනේ භාවනා කරන්නේ. ඒ අරමුණේදී සිත බිඳෙනවානේ. ඒ හැම අවස්ථාවකදීම ඒ අතරට භවංග සිතුත් ඇති වෙනවාද ස්වාමීන් වහන්සේ? භාවනා කරනකොට හැම වෙලාවෙම භාවනා ආරම්මණයට අනුකූලව චිත්ත වීතියක් ගැට ගැහිලා පීලි ගැස්සලා එනවා. ඒ වෙලාවට ඒ භාවනා ආරම්මණයේ තිබෙනා වූ චිත්තක්ෂණ 17ක තියෙන ස්වરૂපය වෙනත් අදහසකින් බලාගෙන චිත්ත වීතිය මැරී යනවා. භවාංගයට ගිහිලා නැවත චිත්ත වීතියක් එනවා. ඊළඟ රූප ඩිංග බලාගෙන ආය භවාංගයට යනවා. ආය භවාංගෙන් නැගිලා චිත්ත වීතියක් එනවා. ආය භවාංගයට චිත්ත වීතිය දුවගෙන යනවා. ඔය වැඩේ තමයි සිද්ධ වෙන්නේ. අපි කියන්නේ වෙන කතාවක්. අපි කියන්නේ මගේ හිතෙන් ආරම්මණයේ දෙස බලාගෙන හිටියයි කියලා. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? එක හිතකින් නෙමෙයි බලාගෙන ඉඳලා තියෙන්නේ චිත්ත වීතියක පහළ වෙන බොහෝ සිත් හරහා මේ චිත්ත වීති වලින් මේ ඇති වෙලා මතුවලා එන රූප දිහා එහෙම නැත්නම් භාවනා ආරම්මණයේ හැටියට සලකන අරමුණ දිහා අත්විඳලා තියෙන අරමුණ දැනගෙන තියෙනවා. එච්චරයි වෙන්නේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට තව ප්‍රශ්නයක් තියෙනවා. මේ සිත් අර 51ක් කියලා කිව්වනේ 17 තුනෙන් වැඩි කරලා. එතකොට ඒ සිත් 51ම සම්පූර්ණ වෙන්න ඕනද ස්වාමීන් වහන්සේ? දැන් අපිට චක්කු විඥානේ හෝ සෝත ගානේ ඒ විදිහට විඥානයක් ඇතිවීමට. ඒකත් වටිනවා. මේ ඇත්ත වශයෙන්ම මේ චක්කු විඥානය කියන එක ඔච්චර දිග නෑ. චක්කු විඥානය කියන තක්ෂණයක් විතරයි. ඔය බුදුරජාණන් වහන්සේ චක්කුංච අතීන චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියන ඔය කතාව චිත්ත වීතියක චිත්තක්ෂණ 17කින් යුක්ත වෙච්ච චිත්ත වීතියේ පස්වෙනි හිතට තමයි කියන්නේ මේ පස්වෙනි චිත්ත අවස්ථාවට පස්වෙනි චිත්තක්ෂණ අවස්ථාවට තමයි කියන්නේ චක්කු විඥානය කියලා. ඒකේ තියෙන්නේ චිත්තක්ෂණ 1යි ආවස පොඩි ඒවාගෙන් නම් 3යි. ඒකට තමයි අර මේ ආරම්මණේ වර්ණය දැනෙන තැන. දැන් අර කිව්වනේ චක්කු ප්‍රසාදයේ ආලෝකය ඒකට වර්ණ රූපය ඒකම ස්වාමීන් වහන්සේ කාර්යයත් එතෙන්ට යෙදෙන්න ඕන නේද? චක්කු විඥානය හෝ සෝත විඥානය දැන ගැනීමට. දැන් දැනීමේ මාත්‍රයක්නේ විඥානය කියන්නේ. එතෙන්ට මානසිකාර්යය යෙදුණු නැත්නම් දැන් සාමාන්‍යයෙන් අපි ගොඩාක් දේවල් දිහා බලනවා හැම එකම අපේ මනසට ඇතුල් වෙන්නේ නැහනේ. ඒක රෙජිස්ටර් වෙන්නේ නැහනේ. එතෙන්ට මානසිකාර්යයත් ඇතුල් වෙන්න ඕන නේද? ඔය තින්නම් සංගති පස්සෝ කියුවට තව එකක් කියනවා නේද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි. චක්කු මානසිකාර්යය එන්නේ චිත්ත වීතියක මානසිකාර්යය එන්නේ චක්කු විඥාණයට ඉස්සර වෙලයි. මෙහෙමයි තියෙන්නේ. ඉස්සර වෙලා භවංගයේ හෙලවෙනවා. භවංගය බිඳී යනවා. ඊට පස්සේ ආවර්ජනාසිත ඇති වෙනවා. ඔය ආවර්ජනා සිතට තමයි කියන්නේ මානසිකාර සිත කියලා. ආවර්ජනා ඊට පස්සේ තමයි චක්කු විඥානය එන්නේ. දැන් බලන්න භවංග
භවංගේ තිබුණා, භවංගේ හෙල්ලුණා, භවංගේ බිඳී ගියා. 3යි තාම මේ අර භවංගේ එහෙන් ගැලෙට පොරබදන එකනේ තියෙන්නේ. භවංග චලන භවංග උපච්ඡේද. ඊට පස්සේ ඒක වෙනස් වෙච්ච ගමන්ම තමයි හැරෙන්නේ මේ අලුතෙන් ආපු කෙනා පැත්තට. ඒකට කියනවා ආවර්ජන සිත කියලා. ඒ ආවර්ජන සිත ඇති වෙච්ච ගමන් ඊට පස්සේ තමයි ඇති වෙන්නේ චක්කු විඥානය. චක්කු විඥානයේ අවස්ථාවේ එතන තමයි ඇත්ත වශයෙන්ම ආවර්ජන සිතට නිකන් හැරුන් වර්ණයේ පැත්තට අලුතෙන් ආපු රූපයේ පැත්තට හැරුණාට ඒකට දැනීම නැහැ. ඒක නිකන් මේ ක්‍රියාමාත්‍ර සිතක් පමණයි. හැරුණ විතරයි. චක්කු විඥානයේ හිතට තමයි පුළුවන්කම තියෙන දැනගන්න. හැබැයි මේ මානසිකාර කියන කතාව භාවනාවේදී මානසිකාර කරනවා කියන්නේ ඒ වගේම අර ආවර්ජන සිතේ කියන ස්වභාවය කියන එක දෙකක්. ආවර්ජන සිත කියලා කියන එක චක්කු විඥානෙට ඉස්සෙල්ලා එන්නේ. අනිත් එක තමයි මේ මානසිකාර කියලා තියෙන චෛතසිකයක්. ඒක තියෙනවා ඔය චක්කු විඥාන සිතේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ කියන්නේ අපි ඇහෙන් ගත්තොත් පංචද්වාර වජ්ජනේ එන්නේ. එතකොට ඒකට කියන වෙන නමක් තමයි මෙතෙන්දී පාවිච්චි කරන්නේ අභිධර්මයේදී මානසිකාරය කියලා. එහෙම හිතුවොත් හරිද ස්වාමීන් වහන්සේ? ආයි කියන්නේ බලන්න. මම කියන්නේ දැන් පංචද්වාර වජ්ජනේ රූපයක් නම් චක්කු විඥානේ නම් එතකොට දැන් අර කිව්ව විදිහට අතීත භවාංග චලන භව ඡේද වෙලා ඊට පස්සේ පංචද්වාර වජ්ජනේ කියනවනේ මේක ඇසෙන්ද දකින්නේ කනෙන්ද කොහොමද කියලා. ඒ එතෙන්ට තව හිතන්න පුළුවන් අපි මේ කියන්නේ මානසිකාරය කියන එක. දැන් මේ අවස්ථාවේදී අපි මානසිකාරය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට පංචද්වාර වජ්ජනේ කියන එක පාවිච්චි කරන්නේ. හරි. ඒක හරි. බොහොම පිං ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි. එතකොට අවසරයි ස්වාමීන් වහන්සේ ඔය තින්නම් සංගති පස්ස කියන එක සූත්‍ර දේශනාවලදී හුඟක් අහන ප්‍රශ්නයක් තමයි මටත් ඔය සූත්‍ර දේශනාවල හැටියට තේරුම් ගන්න බැරි අවස්ථාවක් තිබෙන හින්දා මේ අහන්නේ. දැන් ඔය තින්නම් සංගති කියපුවා මොකද්ද ස්වාමීන් වහන්සේ එකතු වෙන තුන මොකද්ද කියලා අහුවොත් එහෙම කොහොමද ඒක අපි විසඳගන්නේ? ඒ තුනක එකතු වීම කියලා කියුවොත් එහෙම තුන් දෙනෙක් පවුලක් කියපුවාම දැන් අම්මා තාත්තා ළමයා කියලා තුනක් එකතුවක් තියෙනවා තුන් දෙනෙක් දෙන්න. ඒ තුනක් එකතුව කියපුවාම රූපය කොහොමද මේ තුන එකතු වෙලා තියෙන්නේ කොහොමද කියලා කොහොමද අපි විසඳන්නේ ස්වාමීන් වහන්සේ? ඒකේ තියෙන්නේ වර්ණ රූපය තියෙනවා ප්‍රසාද රූපේ තියෙනවා. හැබැයි වර්ණ රූපය ප්‍රසාද රූපේ තිබුණාට සම්බන්ධතාව පවත්වන්න බෑ දෙන්නට. වර්ණ රූපේ තිබෙනවා හිත තියෙනවා. හැබැයි වර්ණ රූපේ තිබුණාට හිත තිබුණාට ප්‍රසාද රූපේ නිසා සම්බන්ධතාව පවත්වන්න බෑ. හිත තියෙනවා ප්‍රසාද රූපේ තියෙනවා. එහෙම වුණත් මේ සම්බන්ධතාව පවත්වන්න බෑ. වර්ණය නැහැ. ඒකේ තියෙන්නේ මේ තුන්දෙනා ස්පර්ශ වෙනවයි කියලා කියන්නේ වර්ණය කියන රූපය. එහෙම නැත්නම් අපි කියමු ඇහැට ගොදුරු වෙන රූපය. ඒ රූපය හිතයි ඒ රූපයයි දෙක එකතු වීමට එහෙම නැත්නම් ක්‍රියා කර දීම වශයෙන් උදව් ඒ වර්ණයටයි හිතටයි දෙකට එකාසු වීමට ප්‍රසාද රූපේ බොහෝ උපකාරණ. ඒ තුන්දෙනා එක වෙලාවකට ඒ තුන්දෙනා වෙනුවෙන් කරන්න පුළුවන් ඒ ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. ඒ තුන්දෙනාගේ එක වෙලාවකට ආරම්භන ගැනීම වශයෙන් ක්‍රියාවට නැගීම එහෙම නැත්නම් එකාසු වීමට තමයි කියන්නේ තින්නම් සංගති පස්සෝ කියලා. ඒ කියන්නේ තින්නම් සංගති මෙහෙමයි තියෙන්නේ. ඔය එක්කාසු වීමම පස්සෙයි. මේ තුන්දෙනා ක්‍රියා කරන්නට ඒමම ස්පර්ශයයි කියන එකයි කියන්නේ. හිත වර්ණයේ පැත්තට යෑම චක්කු ප්‍රසාදය හරහා මේ වර්ණය චක්කු ප්‍රසාදයේ තුලින් හිතට එක්කාසු වීම ප්‍රසාදය වර්ණ රූපය ග්‍රහණය කර ගැනීමට උපකාර. ඔන්න ඔය තුන්දෙනාගේ එක ක්‍රියාකාරී ස්වභාවයටම තමයි කියන්නේ පස්සේ කියලා
එහෙම නැතුව වෙන මොකක්වත් නැහැ ඒකේ. ඒ තුන්දෙනාගේ එක්කාසුවටමයි කියන්නේ. අවසර ස්වාමීන් වහන්සේ දැන් උතන හුඟක් අය යනවා ඊට පස්සේ පස්සපච්ච වේදනා එහෙම කියලාත් යනවා. ඒතකොට ඒ එකතු වීම ඇස්සෙත් වේදනාවක් තියෙනවා සංඥාවල් තියෙනවා නේද ස්වාමීන් වහන්සේ ඒ හිතේමත් තියෙනවා. ඒකේ තියෙනවා ඒක මම හරි කැමැතියි යෝග කියන්න. හරියම කැමැති මහත්තයෝග කියන්න මේ වෙලාව මේ හරි කල් වැඩි කියලා හිතනවා. මම ඇත්ත වශයෙන්ම මේ ඔක මේ ඔතෙන්ද අපි යන් දවසක බොහොම හොඳ තැනක් ඒක. මේ සූත්‍රයේ කුමක්දයි කියලා කියන්නේ ඔක මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ සහ වෙනත් සූත්‍ර තියෙනවා. මදුපිණ්ඩික සූත්‍රය වෙන විශේෂයෙන් තියෙන අපි එතනට යම් දවසක. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ කියනවා දැන් අර චක්කු විඥානය කියන අවස්ථාවේදී දැන් ස්වාමීන් වහන්සේ කියවනේ ඊටු ටික පස්සේ කියන්නම් කියලා ඒක ඒ විදිහට මම පිළිගන්නවා. ඒ වෙලාවේදී අර කිව් අනෙක් චෛත්‍යික එන්නේ නැහැ මේ අර දැනීමේ මාත්‍රයක් පමණයි. එතකොට අඳුනගෙන වේදනා එකක්වත් ඇවිල්ලා නැහැ. එහෙමයි නේද? චක්කු විඥාණයට ආවර්තනාසිත හරවලක් දුන්න චක්කු විඥානේ තමයි ඉස්සර වෙලාම මේ වර්ණය ආත්ල ගන්න තැන. ආවර්ජනාසිතට මොකුත් කරන්න බෑ. ඒක නිකන් මේ හිත මේ පැත්තට හරවලා දුන්නා විතරයි. ඉස්සර වෙලාම හොඳට මේ වර්ණය අල්ලන තැන වර්ණේ ග්‍රහණය කරගන්න හිත තමයි චක්කු විඥානේ. ඒ චක්කු විඥානය ඒක කරගත්තට ඒක ඊට වඩා වැඩි දෙයක් ඒකට කරන්න බෑ. හේතුව නිකන් ඒ චක්කු විඥානය කියන එක මේ එක්තරා විදියක ආරම්භණයේ හැටියට ශක්තිමත් එක්තරා විදියක දුර්වල හිතක්. ඊට වඩා කරන්න බෑ ඒක. හේතුව ඔය චක්කු විඥානය කියන හිත ඇවිල්ලා මේ යම්කිසි ඉස්සෙල්ලා මොකක් හරි කරපු දෙයක විපාකයක් හැටියට ඇති වෙන හිතක්. ඒක නිසා මේ විපාක හිතට මේ වර්ණයක් අහුණා හොඳ එකක් නම් ඒක කුසල ආරම්මණයක් කියලා කියනවා. නරක එකක් නම් පාට අකුසල ආරම්මණයක් කියනවා. හැබැයි ඒකට ඊට වඩා දෙයක් ඒ පාට ඩිංග නිකන් දැනගන්න යන්න වේට දෙයක් කරන්න බෑ. ඊට පස්සේ වර්ණය දැන් හරියට ඒක කියනවනේ මෙහෙම ඒ චක්කු විඤ්ඤාණය කරන්නේ නිකන් පිටි ගන්නවා වගේ. දැන් කඩේකට කියලා පිටි ගන්නවා. ඒක පාන් වලටද ඒක රොටි වලටද ඒක නම් බනිස් වලටද ඒ කතාව බෑ. පිටිව. අන්න ඒ වගේ මේ වර්ණය නිකන් දැන ගැනීම විතරයි වර්ණයක් කියලා දැන ගැනීම විතරයි එකකින් කරන්නේ. ඊට පස්සේ තමයි සම්පටිච්ඡන සම්තීර්ණ වොත්තපන කියලා ඒ වර්ණය තෝරලා බේරලා ගන්න ගතිය තියෙන. ඊට පස්සේ තමයි ජවන් වලින් හොඳට අල්ලන්නේ මේක පිටි මේක බනිස් වලට මේක පාන් වලට මේක රොටි වලට මේක බතල අරව මේවා කියලා ගන්නෙ ඊට පස්සේ තමයි. ඒක නිසා මේ වර්ණ ගාන මාත්‍රේ පමණයි ඔය චක්කු විඤ්ඤාණයට තියෙන්නේ. ඊට වඩා වැඩි හරියක් කරන්න ඒකට බෑ. ඒක දුර්වලයි. හයිය නෑ. ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේදී කිසිම කුසලයක් අකුසලයක් සිද්ධ කරගෙන නෑ නේද? නෑ. ඒ කියන්නේ ඒක කුසලයක් වෙන්නෙත් නෑ. ඒක අකුසලයක් වෙන්නෙත් නෑ. හැබැයි ඒක කුසලයක විපාකයක් වෙනවා අකුසලයක විපාකයක් වෙනවා. මේ ඔය චක්කු විඤ්ඤාණය කියන එක කුසල් සිද්ධ වෙන තැනක් නෙවෙයි. අකුසල් සිද්ධ වෙන තැනකුත් නෙවෙයි. ඔය දෙකම සිද්ධ වෙන්නේ නැති ඉස්සෙල්ලා කරපු එහෙක විපාකයක් හැටියට තමයි ඕක ඉස්සරහට පැනගෙන ඇවිල්ලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒකටම තවත් එක කොටසක් මේ වෙලාවේදී මහන්නම්. එතකොට ඔය පොතන්දි තමයි මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ බාහියට කියන්නේ එතනින් දැක්කයි නතරින්න කියලා නේද? මොකක්වත් කුසල නැහැ වෙලාවේදී නේද? අන්න හරි. ඒක ඒ හරියෙන් නවත්ත ගන්න පුළුවන් නම් හරිම හොඳයි. ඒක තමයි එහෙම කියන්නේ. අපි ඒක ওই විදිහට මේ වෙලාවට ඔන්න ওই විදිහට මතක තියාගන්න. අපිට යම්කිසි දෙයක් ඉස්සරහදී පොඩි වෙනස්කමක් කරගන්න ඕනේ වුණොත් අපි ඒක ඒ වෙලාවේ කරගමු. දැන් ওই විදිහට තියෙන එක හොඳයි. කොහොමද ස්වාමීන් වහන්සේ පැහැදිලි හොඳටම පැහැදිලි වුණා. මෙතෙක් කල ඔය පැහැදිලි වෙලා තියුනේ නෑ මට. ඒකනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ තදාරම්මන සිතේ මොකද්ද ක්‍රියාව කියලා මොන කෘත්‍යයක් දෙකින් කෙරෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ.
මේ තදාරම්මන කියන එකේ කරන්නේ මහත්තයා අර ඉස්සර ජවන වලින් ගත්ත ආරම්මණයම අරගෙන තියෙන එකක්. ඒක එක්තරා විපාක හිතක්. දැන් මේ දැන් තියෙනවා ඔය චිත්ත වීතිවල කර්ම ක්‍රියා සිද්ධ කරන සහ විපාක සිද්ධ වෙන මෙන්න මෙහෙම ගොඩ ඔය චිත්ත වීති යේ හැදෙන්නේ මෙහෙමයි. මතකනේ අපි කිව්වා අකුසල් සිත් අහේතුක සිත් ඊට පස්සේ කුසල සිත් මේම අකුසල් සිත් කිව්වා අහේතුක සිත් කිව්වා කාමාවචර සිත් කිව්වා රූපාවචර අරූපාවචර ලෝකෝත්තර ඔහොම කිව්වනේ. ඕවගේ ඔය ඔහොම වෙන් කරලා එහෙම සිත් තිබුණාට මේ සිත් පෙලක වැඩ කරන්න ගියන් පස්සේ ඉස්සර වෙලාම එන්නේ අහේතුක හිත්. මේ බලන්න ආවර්ජනස්ත අහේතුක හිතක්නේ. හේතු නැහැ. ලෝභ දෝෂ මෝහ නැහැ. බලන්නකො චක්ක විඥානෙත් හේතු නැහැ. ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ මොකක්වත් නැහැ. පින් වෙන්නෙත් නැහැ පව් වෙන්නෙත් නැහැ. ඊට පස්සේ සම්පටිච්ඡනේ බලන්නකො. පින් වෙන්නෙත් නැහැ පව් වෙන්නෙත් නැහැ. හේතු නැති හින්දා. සම්තීරණය වොත්තපනේ බලන්නකො. ඒවා අහේතුකයි. දැන් ඊට පස්සේනේ ජවන් හැදෙන්නේ. ජවන් හැදුනාට පස්සේ ඒ ජවන් හිත්වල තමයි චේතනාව වැඩි ගැම්මක් දාලා කරන්නේ. දැන් බලන්න දැන් මේ හරියට කියනවා නම් වාහනයක් වේගෙන් ගිහිල්ලා බ්‍රේක් ගන්නවා. බ්‍රේක් ගහපු ගමන් අර තියෙනවනේ පාරේ කාගෙන යනවනේ නිකන් මේ ටයර් පාර තියාගෙන. මේ චිත්තපේලිය ගිහිල්ලා ජවන් හරියට යනකොට මහත්තයා ඔන්නේ හරියට මේ ලොරිය එහෙම නැත්නම් වාහනය පාරේ කාගෙන යනවා වගේ වැඩි ගැම්මක් දීලා ආරම්භණයට පුල් තල්ලුවක් දීගෙන යන්නේ. ඔන්න ඔය හරිය තමයි ආරම්භණය සම්බන්ධයෙන් වැඩිම හරියක් මේ චිත්ත වීතිය ඔය ජවන් සිත් තමයි කරන්නේ. ඔය ජවන් සිත් වලට එන්නේ ඔය නම ඔහම ජවන් කියලා කිව්වට ඔය ජවන් සිත් හැටියට වැඩ කරන්නේ ඔය අර කිව්වේ මේ අර කිව්වේ අකුසල් සිත් 12න් එකක් තමයි. එහෙම නැත්නම් කුසල් සිත් වලින් එකක් කුසල පැත්තට. ඔය එක හිතක් තමයි හත් වතාවක් ඔය කරාස් ගාලා ගිහිල්ලා ආරම්මනේ කාගෙන යන්නේ. ඔතන තමයි ජවන් වැඩ කරන්නේ. ඊළඟට ඒ ගිය දැන් මොකක් හරි දෙයක් වේගෙන් ගියයින් පස්සේ ඒක පාරම නවත්තන්න බෑ. අපි හිතමු වාහනයක් වේගෙන් යනවා කියලා. වේගෙන් ගිහිල්ලා එක පාරම ගහපු ගමන් ගිය වේගෙට කූරියන් දෙක තුනක් හරි ගහලා මේ බ්‍රේක් ගැහුවොත් එහෙම පෙළිලා යනවා. එහෙම නැත්නම් එහෙම එක පාරම ගිහිල්ලා මේ ටිකක් දුර ගිහිල්ලා තමයි බ්‍රේක් කරායින් පස්සේ ටිකක් දුර යනවා. ගිහලා නවතිනවා. ආන්න ඒ වගේ මේ තදාරම්මන කියලා කියන්නේ ජවන් සිත් 7ට පස්සේ තවත් ඇතිවෙන්නා වූ නිකන් ඒ ජවන් වලින් ගත්ත ආරම්මණයෙම එල්බෙගෙන හැබැයි ඒ තරම් වැඩි වැඩක් කරන්න බැරි විපාක වශයෙන් යන්නා වූ නිකන් සිත් දෙකක් විතරයි. ඊට වඩා දෙයක් ඒකේ නැහැ. ඒක නිකන් ආපු වේගෙට යන්නා වූ සිත් දෙකක්. ඒ විදිහටයි තියෙන්නේ. තදාරම්මණය කියලා කියන්නේ තං ආරම්මණං ඒව. ඒ ආරම්මණයම ගන්න හිත කියන එකනේ. ඒකයි. බොහොම පින් ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි වුණා. ස්වාමීන් වහන්සේ දැන් අහේතුක සිත් අපි කතා කරනකොට වොත්තපන සිත ගැන අපි කතා කරන්නේ නැහැ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ? මේ සමහර තැන්වල මේ ඔය සිත් වලට චිත්ත වීතියේදී නම දාලා තිබුණාට මහත්තයා මේ එතෙන්ට ගියර උත්තර තීරණය කිරීමේ හිත කියලා තමයි ඔකට කියන්නේ. හැබැයි වොතපන සිත ඔතෙන්ට ගියන් පස්සේ වෙන හිතක් ඔය නමින් තමයි ඉන්නේ. අර මේ මොකද්ද මේ අපි හිතමු මේ දැන් නමකින් අර කිව්වේ මොකද්ද රත්නපුරේ අර මහත්තයෙක් කොළඹට ආවන් පස්සේ වෙන නමකින් අපි හිතමු ඉස්කෝලේ උගන්වනකොට එයා ගුරුවරයා වෙනවා. ඊට පස්සේ එයාට ගුරුවරයා කියනවා ගමේ තියෙන නම පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි දෙන්නම එක්කෙනයි. ඔය ඕක ඇවිල්ලා මේ වෙන හිතක් ඕක ක්‍රියා හිතක්. අර තියෙනවනේ පංචද්වාර ආවර්ජන හිත, මනෝද්වාර ආවර්ජන හිත, හසිතුප්පාද කියලා හිත තුනක් තියෙනවනේ. ඒකේ ඉස්සෙල්ලා ආවනේ මේ පංචද්වාර ආවර්ජන හිත. ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ වොත්තපන කියන නම දාගෙන
මේ මනෝද්වාරාවජන හිත තමයි ඔතෙන්ට ඔය වැඩේ කරන්න ඉදිරිපත් වෙලා තියෙන සිත. ඊට පස්සේ ජවන් යනවා. ඕක හොඳට තේරෙනවා තව ටිකක් ඉස්සරහට ගියාන් පස්සේ. දැනට ඔන්න ඔය ටික මතක තියාගත්තාම හරි වොත්තපන නමින් ඉන්නේ අර කියපු හිතක්ම තමයි. තෙරුවන් සරණයි. බොහොම බෙන් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තවත් කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? මම තව පොඩි වෙලාවක් තියෙනවා ප්‍රශ්නයක් අහන්න. ස්වාමීන් මම වහන්සේ ඇත්ත වශයෙන්ම මම තව ටිකක් කියන්න කියලා හිතාගෙන හිටියේ කාල වේලාව යනවා. හොඳයි කියන්න. අහන්නකෝ. ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ දැන් ඔය මේ චිත්ත හරි චිත්ත වීති හරි කියන්නේ ඔක්කොම නිකන් ශක්ති විශේෂයක්ද නිකන් තරංග විදියට ගමන් කරන ඒකයි දැනගන්න ඕනේ සන්තර. ඔව් ඇත්ත වශයෙන්ම මේ සිත් කියන්නේ ඇත්ත වශයෙන්ම එක්තරා විදියක ශක්ති විශේෂයක් තමයි. බල විශේෂයක් තමයි. ධර්ම විශේෂයක් තමයි. මේ ශක්ති විශේෂයට පුණුවන්කම තිබෙනවා ආරම්මණයක් දැනගන්නට ආරම්මණයක් දැනගැනීමේ ශක්තිය ඒකට තියෙනවා. ආරම්මණයක් දැනගන්න ශක්තිය තියෙන ශක්ති විශේෂ පේලියක් තමයි මේ යන්නේ. ඒ විදිහට තමයි ඒක ඒ විදිහට හිතෙන එකත් හොඳයි. ඇත්ත වශයෙන්ම මේවට වචනේ දාලා තියෙන ධර්ම කියලා. ධර්ම ශක්ති, ධර්ම විශේෂ, ශක්ති විශේෂ, බල විශේෂ. ඒ විදිහට හිතාගන්නේ හොඳ එක පහසුයි. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි එතකොට මේ සතිමත් වෙනවා කියන කෙනෝයි යෝනිසෝ මානසිකාර්ය කියන දේන අපි උත්සාහ කරන්නේ ස්වාමීන් වහන්සේ මේ ජවන් සිත් පුලන්තරන් අඩු කරගන්න ස්වාමීන් වහන්සේ. සතිමත් වෙනවා කියලා කියන්නේ මහත්තයා සතිමත් වෙනවා කියලා කියන්නේ හැබැයි මේ ප්‍රශ්න හොඳයි. මේ ප්‍රශ්න මේවට මේ මම ඇත්ත වශයෙන්ම වැඩි උත්තර දෙන්න ඕනේ නෑ. මේක අපි ටිකක් ඉස්සරහට යනකොට උත්තර හරියට මහත්තයාගේ ප්‍රශ්න වලට ගලාගෙන එනවා. තම කල් වැඩි. නමුත් මේ ජවන්සිත සිහිය තියෙනකොට ජවන්සිත වැඩි වෙනවා. ජවන්සිත වැඩි ජවන් හරි බලවත්. ඔය ජවන්සිත වල තමයි ඔය වැඩ කැලි ඔක්කොම ටික මහා පුදුම විදියට වැඩ කරන තැන්. ඔය කුසල් සිද්ධ වෙන්නේ අකුසල් සිද්ධ වෙන්නේ ආරම්මණයක් හොඳට දැනගන්න හඳුනා ගන්න පුළුවන්කම තිබෙන්නේ ඔය ජවන් වලින්. ඒක නිසා එහෙම මේ ඒකේ සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම කවදාකවත්ම කෙනෙකුට මෙහෙම කරන්න බෑ. අහේතුක සිත් එහෙනම් හොඳ නෑ ඒව අයින් කරලා දාලා මං ජවන් ඔය හදා ගන්නවා කියලා එහෙම කවදාකවත් කරන්න බෑ. හැම වෙලාවෙම ධර්මානුකූලව චිත්ත නියාමයට අනුකූලව චිත්ත නියාමයට අනුව අපි හිත හරවනකොටම ඒකට අවශ්‍ය ආන්නපන්න එක මේ සිත් පේලි එනවා. ඒ සිත් පේලි හැදෙනවා. ඒක නවත්තන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේටත් ඒ ලෝකෝත්තර ඒ සිත් පේලි ඇවිල්ලා තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට ඒ සිත් පේලියේ එක අවස්ථාවක තමයි ওই ජවන් වැඩේ සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ ජවන් වල අපි මානසිකාර්ය පවත්තන්න දැන් අපි හිතමු මේ විනාඩි 15 අපි ඉතින් භාවනා කරගෙන යනවා. අපි ඉතින් චිත්ත වීති කතාවකුත් නැහැ, චිත්තක්ෂණ කතාවකුත් නැහැ, කුඩා චිත්තක්ෂණ කතාවක්වත් නැහැ, මොකක්වත් ඉතින් පොතපය කියලාත් නැහැ. 6-4ක් මෙලෝදියක් දන්නේ නැහැ. ඉතින් අපි ඉතින් වාඩි වෙලා ඉතින් ඕක මේ ආරම්මණයට අනුව ඔය අපි හිතමු මෛත්‍රිය වඩනවායි කියලා. ඉතින් සත්වෝ ටිකක් හිතා ගන්නවා ගමේ රටේ ලෝකේ. ඉතින් ටිකක් හිතාගෙන ඉතින් අපි හොඳට සත්වයන්ට මේ ඉතින් සැපවත් වේවා මෛත්‍රිය සූපත් වේවා කියලා ඔක හිතාගෙන යනවා. ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද මේ විනාඩි 15 ඔය සත්වාරම්මණයක් අරගෙන අපි මෛත්‍රිය වඩනවා කියලා කියන්නේ අර සත්වයන්ට සැපපතනවා. හොඳ වේවා සැප වේවා යහපත් වේවා. ඒක කරන්න වෙන්නේ මොකද්ද? සිත් පේලි එනවා, ඇවිල්ලා සෙත් පතනවා යනවා, සිත් පේලි එනවා, සෙත් පතනවා යනවා, සිත් පේලි එනවා, සෙත් පතනවා යනවා. හැබැයි මේ වෙලාවට එන්නේ ඒක වෙනස තමයි පංචද්වාරික සිත් නෙවෙයි එන්නේ ඔක්කොම මනෝද්වාරික ඒවා. මනෝද්වාරික සිත් ඇවිල්ලා සෙත් පතනවා. ඉතින් මේ චිත්ත වීති වැඩ කරනවා 17 ඒවා එනවා. ඉතින් ඒ 17 ඒවා පේලි පළවෙනි විනාඩි 15 දුර්වල පහේ ඒවා එන්නේ. ඉතින් මෛත්‍රිය හයිය නැහැ. ඉතින් හැබැයි දෙවෙනි විනාඩි 15ට යනකොට ඒ දෙවෙනි විනාඩි 15 එන චිත්ත වීති වල තිබෙන හිත් හරි හයියයි.
හරි බලයයි. හරි බලවත්. ඒ චිත්ත වීති වල ජවන් එනවනේ. ඒ ජවන් ඉස්සෙල්ලා භාවනා පටන් ගන්න වෙලාවේදී තිබිච්ච පහළ වෙච්ච හිත් පේලි වල ඇති වෙන ජවන් වලට වඩා බලවත්. ඉතින් ඒව බලවත් වෙවි හේතුව අර ඉස්සෙල්ලා සිත් වලින් ගෙනාපු බලය මේකට එක්කාස් වෙනවා. පුරුද්ද එක්කාස් වෙනවා. ආරම්භන ශක්තිය එක්කාස් වෙනවා. ඒක නිසා මේ අපි ඔය වෙලාවට මෙන්න මෙහෙම භාෂා වෙනසකුත් තියෙනවා. චිත්ත වීති ගැන කතා කරන්න ගියන් පස්සේ තමයි ඔය ජවන් අරවා මේවා කතා කරන්නේ. හැබැයි මේ ඔය චිත්ත වීති කතාවත් අහකට දාලා ජවන් කතාවක් පැත්තකට දාලා ඔතල පැත්තකින් තියලා අපි නිකාම කතා කරනකොට කරන්නේ මොකද්ද? කතා කරනකොට වෙන්නේ අර හොඳ මේ මෛත්‍රී සහගත කාමාවචර හොඳ සිත් පහළ වෙනවා. හැබැයි හොඳම සිත් පහළ වෙනවා. හැබැයි ඒවා මේ පහළ වෙනවා කියලා තමයි අපි කියන්නේ. හොඳ මෛත්‍රී සිත්, හොඳ වටිනා මෛත්‍රී සිත් පහළ වෙනවා. හැබැයි ඒක අපි එහෙම කිව්වට ඒ මෛත්‍රී සිත් පහළ වෙන්නේ ජවන් හැටියට. මේ චිත්ත වීති වල ජවන් හැටියට. ඒක කතා කරන්නේ චිත්ත වීතියක් එලා ගත්තම දිගෑර ගත්තම තමයි. ඒක නිසා සාමාන්‍ය ලෝකේ කතා කරනකොට මෛත්‍රී සිත කියලා කියනවා, කුසල් සිත කියලා කියනවා, මෛත්‍රී සිත කියලා කියනවා. ඕක අපි චිත්ත වීතියලා කතා කරන්න ගියාන් පස්සේ ඔය මෛත්‍රී සිත ජවන් හරියට හයි කරලා ජවන් නමින් කතා කරනවා. ඔන්න ඔය විදියයි ඔක වෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සම්මා. ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සිත කොයි වෙලාවක හරි තීන මිද්දෙන් යුක්ත නම් ඒ වෙලාවට කුසල් සිතක් හෝ අකුසල් සිතක් හෝ ඇති වෙලා තියෙනවා නම් ඒ සිතේ ජවන් සිත් දුර්වලයි නේද? ඒවා වලින් විපාකයක් දුර්වල විපාක නේද ලැබෙන්නේ? ඒකට මෙහෙම එකක් කියන්න සිද්ධ වෙනවා. මේ දැන් මේ තීන මිද්ද දෙක සූත්‍ර වල කතා කරනකොට අකුසල පක්ෂේනේ කතා කරන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියලා. එතකොට එතන කෙලින්ම මහ ලොකු ගිඩි වලින් කතා කරන්නේ තීන මිද්ද අකුසලේලා නීවරණ හැටියට. චෛතසික කාණ්ඩේ කතා කරනකොට මේ තීන මිද්ද දෙක වැඩ කරන්නේ අකුසල පැත්තේ. ඒක අකුසල 14න් එකක්නේ. ඒක නිසා කවදාකවත්ම මේ අකුසල් චෛතසික වැඩ කරන්නේ නැහැ කුසල් වල. දැන් අර තියෙනවනේ මේ විතක්ක ਵਿਚාර ආදිමොක්ක විරිය පීති සඳ කියලා එව්වා කුසල් පැත්තටත් යනවා අකුසල් පැත්තටත් යනවා. නමුත් අකුසල් චෛතසික තීන මිද්ද දෙක කුසල් සිතක වැඩ කරන්නේ නැහැ. ඒක නිසා මේවා ඔක්කොම අනිවාර්යයෙන්ම අකුසල්. හැබැයි කුසල් සිත වල තිබෙනවා වීරිය අඩුකමක්. වීරිය ටිකක් අඩු වෙනවා. ඒක සමහරට සසංකාරික වෙනවා. ඒම වෙනවා. හැබැයි අර අඩුපාඩු අර අකුසල් ඇවිල්ලා මේකට ඝට්ටණය කරලා පෙරලා දාන්නේ නැහැ. ඒකේ තියෙන සසංකාරික භාවය සහ අසංකාරික භාවය. කුසල් සිතක් සසංකාරික වෙන විදියයි අසංකාරික වෙන විදියයි අකුසල් සිතක් සසංකාරික වෙන විදියයි අකුසල් අසංකාරික වෙන විදියයි පිළිබඳව පොඩි වෙනසක් තියෙනවා. එහෙම තේරුම් ගත්තම හොඳයි. තෙරුවන් සරණයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. එතකොට අර මේ ඒ වගේ මේ ඒකත් කියන්න ඕනේ මේ එහෙම ආවන් පස්සේ මේ අර විපාක දෙන ශක්තිය අඩු වෙනවා. එහෙම එකක් තියෙනවා. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ අද අපිට කාල වේලාව ඉක්මනින් තියෙනවා. ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු කොටසක් අද අවරණය කරගන්න බැරි වුණා. කොහොම නමුත් ස්වාමීන් වහන්සේ ඊ타ත්ම කෘතඥ වෙනවා සාමණේර සිසිලස වෙනුවෙන් ඔබ වහන්සේ මේ කරන ධර්ම දාන එහෙමත් නැත්නම් අපේ මේ ධර්ම අවබෝධය වැඩි කිරීමට ඔබ වහන්සේගේ කැපවීමත් අපි ඊ타ත්ම වගේ කරනවා. ඒ වගේම අපේ යුතුයකමක් තමයි මේ කැපවීම අපි අපේ ජීවිතයට එකතු කරගෙන මේ ධර්ම මාර්ගය දියුණු කර ගන්න ඕන කියන එකත් අපිට තේරෙනවා. ස්වාමීන් වහන්සේ එහෙමනම් අපි නැවත හාමු වෙන තෙක් මම හිතන්නේ ලබන සඳුදා සමාවෙන්න බදාදා දවසේ අපි හම්බ වෙනවා අනිද්දා.
එහෙමනම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට යොමු වෙනවා අද දවසේ වැඩසටහන නිමාවටපත් කරන හැටියට ස්වාමීන් වහන්සේ බොහොම පිං. හැම දිනාටම තෙරුවන් සරණයි. අපේ මේ පින්වත් හැම දිනාටම ඇත්ත වශයෙන්ම මේ ධර්මාලෝකයේම පහළ වේවා කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. මේ කරුණු කාරණා කතා කරනකොට දැන් බලන්න මේ ටේප් එකක් අරගෙන ගත්තයින් පස්සේ ඒ ටේප් එක සමහර අය මීටර හැටියට කතා කරනවා, සමහර අය හැටියට කතා කරනවා, සමහර මෙෂර්මන්ට් එක ගන්න එහෙම මෙෂරින් ටේප් එක කියලා කියනවා, සමහර අය එකෙන් අඟල් අඩි මනිනවා, සමහර අය එකෙන් සෙන්ටිමීටර් මිලිමීටර් මීටර් ඒ විදිහට මනිනවා. ඉතින් මේ ඔක්කොම ටික කරන්නේ ඔය මෙෂරින් ටේප් එකෙන්. එතකොට ඒ වගේ අපේ මේ හිතේ මේ අනාදිමත් කාලයක් තිස්සේ සංසාරේ ක්ෂණයක් පාසා හැම වෙලාවෙම ජීවත් වුණේ ක්ෂණයයි. ඒ ක්ෂණයක් පාසාම ඇතිවෙවි නැතිවෙවි ගියා වූ චිත්ත පරම්පරාවක අපි මේ අද අහන අවස්ථාවටපත් වෙනකොටත් අපිට ඉතුරු වෙලා තිබෙන්නේ අපි ඉන්නේ ක්ෂණයකයි. ඉතින් මේ මොහොතේ මේ ක්ෂණේ තමයි මේ අහන්නේ, හිතන්නේ, මෙනෙහි කරන්නේ. ඉතින් විශාල පේලියක් ඇවිල්ලා තිබෙනවා. අපිට කවදාකවත්ම මේ පේලියේ කෙලවරක් එහෙම ලේසියෙන් බලන්න බෑ. හැබැයි මේ පේලියට එක්කාසු වෙච්ච මේ රූප ගොඩවල් තිබෙනවා. ඒවා අර දෙබරේලුණා වගේ මේ පේලිය එල්ලිලා තිබිලා ඒවා ගැලවිලා ගිහිල්ලා. ඒ වගේම තමයි තව රූපයක් එල්ලෙනවා. ඒකත් ගැලවිලා යනවා. නමුත් මේ චිත්ත පේලිය ක්ෂණයක් පාසා ඉස්සරහට යනවා. මේ චිත්ත පේලියේ මේ පේලිය දිගටම තිබෙන නිසා තමයි අර මොකක්ද අර මේ තියෙන්නේ විදුලි බලය නිෂ්පාදනය කරන තැන, එතන ඉඳලා දිගට වයර් එකක් දාලා තිබුණාන් පස්සේ විදුලි බලය නිෂ්පාදනය වෙන්නේ තැනක ඒක පාවිච්චි වෙන්නේ කොළඹ. ඒක යන්නේ වයර් එකක් දිගේ. හැබැයි මේ වයර් එකේ සම්බන්ධකම් තියෙනවා. නමුත් මේ හිතෙත් ඔය වගේ එකට ගෑවිච්ච එකක් ඇරෙනකොට එකක් මතුවෙන ඒ එක හිතක් නැති වෙලා යන්නේ ඊළඟට ඇති වෙන එක්කිනාට කනෙක්ෂන් එක තියාගෙන. ඒ හිත නැති වෙලා යන්නේ ඊළඟ මතුවෙන්නා වූ හිතට කනෙක්ෂන් එක දීගෙන හරිය බැටන් එක දුන්නා වගේ. ආන්නේ ඒ වගේ මේ යන ගතියක් මේකේ තියෙන. අර අනාදිමත් කාලයක් තිස්සේ හදාගත්ත කර්ම ශක්තිය මේකේ පීලියට ගෑවිගෙන යනවා හරියට විදුලිය එන්නා වගේ. ඒ වගේ විශාල මහා පරාසයක තමයි අපි මේ දහම් කතාව කරන්නේ. මේ භාෂාවල යෙදීමේ තිබෙන්නා වූ වෙනස්කම් නිසා සමහර අයට මේක තේරුම් ගන්න අමාරුයි. ඒකත් අපි යම් අවස්ථාවලදී විසඳා දෙන්නේ යුතුයි. ඒක නිසා මේ පින්වත් හැම දිනාගේම දරණ උත්සාහය හරි වටිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රවල දේශනා කළා තියෙන්නේ විනය පිටකේ දේශනා කළා තියෙන්නේ මේ අභිධර්මයේ දේශනා කළා තියෙන්නේ ක්‍රම විදි තුනකට හසුරුවන ආකාරයේ මිසක 아무තු දෙයක් නෙවෙයි. ඒ නිසා මේ ඊ타ත්ම සියුම් ආකාරයෙන් මේ සිත් මේ රූප වැඩ කරන ක්‍රියාපිළිවෙල ඒකගේ තිබෙනා පැවැත්ම පිළිබඳව විග්‍රහයක් විතරයි. ඒක ලොකුවට ගියයින් පස්සේ වෙනස් ආකාරයකට අපි වචන දාලා කතා කරනවා. හරියට කියනවා නම් අඹ ගෙඩි, කෙහෙල් ගෙඩි, දොඩම් ගෙඩි, ඇපල් ගෙඩි වෙන වෙනම ගත්තාන් පස්සේ අඹ කියනවා, ඇපල් කියනවා, කෙහෙල් කියනවා. ඕවා ඔක්කොම පොඩියට කපලා එක බෙකට දාපන් පස්සේ අපි කියනවා ෆෘට් සලාඩ් එක කියලා.
නම වෙනස් වුණානේ. එදා එතෙන්ට ගියයින් පස්සේ අඹත් නැහැ, ඇපලුත් නැහැ, දොඩනුත් නැහැ, කෙහෙලුත් නැහැ, මොකක්වත් නැහැ. අන්න ඒ වගේ සූත්‍රවල දේශනා කරන යම් දේවල් gidi pitin දේශන දේ මේ තැනට ගියයින් පස්සේ වෙන නාමකින් තමයි ඉදිරිපත් වෙන්නේ. හැබැයි අර gediye හැටියට තිබුණත් අඹමයි, කෑල්ල කපලා තිබුණත් අඹමයි. ඒ වගේම ඇපල් gediye පිටුනුත් ඇපල්මයි, වෙන නමකින් තිබුණත් ඒක ෆෘට් සැලඩ් එකේ තිබුණත් ඒක ඇපල් ගතියෙන් වෙනස් වෙන්නේ නැහැ. සූත්‍ර දේශනාවේ තිබෙනා වූ කෙලෙස් සහගත ගතිය අභිධර්මයට ආවන් පස්සේ ආය මේ ඒක අකුසලයක් වෙන්නෙත් නැහැ. ඒක ඒ විදිහෙමයි කතා කරන විනාශය සහ හසුරුවන ස්වභාවය ඒකේ වෙනස තමයි සියුම් ඕලාරික. ඔන්න ඔය කියන්නා වූ ධර්ම මාර්ගයට බැසගන්ට මේ පින්වත් හැමදෙනාගේම හිත් දක්ෂ වේවා කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අදත් මේ පිළිබඳව සාකච්ඡාවට අහන්ට ඉදිරිපත් වෙලා විශාල කුසල් සිත් සමුදායක් ඇති කරගත්තා. ඒ වගේම සමහර ප්‍රශ්න වලට මම උත්තර සැපෙන්නේ නැත්තේ අනුකම්පාවෙන්. ඒක ඉස්සරහදී මේ පින්වතුන් හැමදෙනාටම කියලා දෙනවා. බදාද දවසෙත් අපි එකතු වෙලා මේ ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙමු. හැමදෙනාටම ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ සාර බර ගම්භීර වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ අසාගෙන ඒ තුල සාගෙන හැමදෙනාටම චිත්ත ප්‍රමෝදය ඇති කරගෙන ඒ වාගේම සමාධිය වඩ아가න ප්‍රඥාව වඩ아가න සංසාර දුකින් ඈතර වෙලා උතුම් අමා මහ නිර්වාණ ධාතුවෙන් සැනසීම සිද්ධ වේවා. සෑම දිනාට මේ කුසලය මේ පින නිවන් පින හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. පින් දෙනවා. ඒ වාගේම පින්වත් ලලිත් දලුවත් මහත්මයාටත් නිදුක් නිරෝගී දීර්ඝාය සම්පත් සැලසේවා. ඒ වාගේම පවුලේ සෑම දිනාටම ධර්මාභෝජය පිණිස වේවා. අසාගෙන සිටින සෑම දිනාටම මේ පින නිවන් පිණිස වේවා කියලා මම මෛත්‍රියෙන් නැවත වතාවක් පින් දෙමින් ආශිර්වාද කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. Sadhu, sadhu. Sila. සාදු සාදු. Punya kita